Yeah. Pray කරන්න. Right, okay. කියන්නේ ප්‍රථමයෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අද දවස ගැන ස්වාමීනි අපි රික්වෙස්ට් කරලා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. කියන්නේ ඔබ වහන්සේ කිසිත් නැති තැන සියල්ල ලැබු දෙවියන් වහන්සේ කාලේ අවකාශයේ ග්‍රහ වස්තුන් අපි ඇතුළු සියලු දේ ලැබුවා දෙවියන් වහන්සේ. එමෙම ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙනවා ස්වාමීනි. ඔබ යාඥා කරන්ට දන්නේ නැහැ කියලා. එම නිසා ශුද්ධාත්මයන්නි මෙතන මේ මොහොතේ මගේ යාඥාවටද අපේ බලන්න යන දෙයකට ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා සිටිනවා. ආදරණීය දෙවි පියාණනි ජේසුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ අනර්ග මඟ පෙන්වීම ඇතුව අප සියලු දෙනා දැන් අපේ ක්‍රිස්තියන්වා ජේසුස් වහන්සේගේ නාමයෙන් සුදු දෙවි පියාණනි ඔබ වහන්සේ අද දවසේ අපට උගන්වන්නට යන්නව දේ අපට තේරුම් ගන්නට අපගේ මනස සූදානම් කළ මැනව පුළුල් කළ මැනව ස්වාමීනි ඔබ වහන්සේගේ සැලැස්ම අනර්ගයි ස්වාමීනි අපේ සැලැස්මට මේ වෙලාවේ අප කළ යුතු දේට අප දැන් සූදානම් වෙමින් පවතිනවා එමෙන්න දෙවි පියාණනි මේ ඔබ වහන්සේගේ වචනය අපට තේරුම් කර දෙන්න යන පාස්ටර් රැරල් ගැන ඔබ වහන්සේට යාඥා කරන ස්වාමීනි ඔහුට අවශ්‍ය කරන ප්‍රඥාව දැනගන්න දුන්න මැනව ස්වාමීනි ඔහුගේ මුඛයෙන් ඔබ වහන්සේ කතා කළ මැනව ස්වාමීනි අප එක එක්කෙනා විවිධ රටවල් වල විවිධ කාල පරිච්ඡේදවල ස්වාමීනි විවිධ මට්ටම් වල සිටිනවා වෙන්න පුළුවන් නමුත් සුද්ධාත්මයන්නි අප හැමෝටම ගැළපෙන ආකාරයට අපට උගන්වන්න පුළුවන් එකම තැනන් වහන්සේ ඔබ වහන්සේ පමණයි ස්වාමීනි. ස්වාමීනි මගේ දැනීමේ මට්ටමට එමෙන්න තව කෙනෙකුගේ දැනීමේ මට්ටමට එක වෙලාවේ එක මොහොතේ අපිට කතා කරන්න පුළුවන් එකම තැනන් වහන්සේ ඔබ වහන්සේ පමණයි ස්වාමීනි. එම නිසා අප ඊට විශ්වාසවන්තව මෙම කාලයේද මේට සහභාගී වෙන සෑම කෙනෙක්ද ස්වාමීනි විශේෂයෙන් පාස්ටර් ඩැරල්ද අප බලන්න යනවා වචනයේද ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා අප සිල් දනාද බාර වෙනවා. මේ කාලයට හරස් වෙන්න උත්සාහ කරන යම් කිසි ඡන්දකාර බලවේගයක් ඇද්ද අප නාසරේ යේසුස් වහන්සේගේ උතුම් නාමයේ බලයෙන් අනකර පළවා හරිනවා. සුද්ධ දෙවි පියාණනි අපට උපකාර කරන්නට මේ මොහොතේ මෙතෙන් පටන් අප බලන්න යන සෑම දෙයකම ස්වාමිනී උපරිමය අපිට ලබා ගන්න අප උපකාර කරන්න සුද්ධාත්මනි දෙවි පියාණන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ කාලය ගැන යේසුනි අප මේ සියලු දේ භුක්ති විඳින්නේ ඔබ වහන්සේගේ පුරුෂ පූජාව නිසායි. එම නිසා විශේෂයෙන් යේසුනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සුදාත්මයන්නි අපට මඟ පෙන්වීම දෙන බැවින් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. සියලු දේ ඔබ වහන්සේගේ මුළු පාලනයේද දැන් යටත් කරනවා. අප වෙනුවෙන් දිවි පිදුවා වූ මරණය පරදා උත්ථාන වූ නාසරයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහී නාමයෙන් ආමේන්. Amen. Amen. Thank you very much. මේ මම ඉස්සෙල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න. හොඳද? ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක ඒ ප්‍රින්සිපල්ස් හුඟක් බයිබලේ ඕනේ පොතක් කියනකොට හරියනවා. ඒට විශේෂයෙන්ම එළිදරව් පොත කියනකොට. මොකද එළිදරව් විශේෂයෙන්ම එළිදරව් පොත කියවීමට යක්ෂයා හුඟක් බාධා කියනවා. මොකද යක්ෂයා කැමති නෑ අපේ එළිදරව් පොත කියවනකොට. ඒක හරියට ලාස්ට් විල් එක කියවනවා වගේ. අන්තිම කැමැත්ත කියවලා අන්තිම පිටුව වෙන එක අන්තිම පිටුවේ තමයි අච්චර තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම කියවලා අන්තිම පිටුව නැතුව ගියොත් එම ඒ අන්තිම කැමැත්තේ වටිනාකමක් නැහැ. ඒ වගේ අපි බලමු එළිදරව් පොතේ දෙවියන් වහන්සේ ඒක ලිව්වේ ඒකේ විශේෂත්වය මොකද්ද? ඇයි අපි ඒක දැනගන්න අවශ්‍යයි කියලා. right? අපි බලමු මේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකකට අපි පාවුල් තුමාගේ ජීවිතය අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි සමහර යේසුස් වහන්සේගේ ජීවිතය දිහා බලපුවම අපි කියන්න පුළුවන් යේසුස් වහන්සේ අපිට ඒ දේ කරන්න බෑ කියලා. නමුත් පාවුල් සාමාන්‍ය මිනිසෙක්. බයිබලයේ කියනවා ජේම්ස් ල මම හිතන්නේ කියනවා එලියා අපි මෙන් සාමාන්‍ය මිනිසෙක් කියලා. ඉතින් මේ බයිබලයේ හැම කතන්දරයක්ම අපිට දෙලා තියෙන්නේ අපේ ජීවිතයට අද අපි ඒකෙන් මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා. ඉගෙනගෙන කොහොමද අපේ ජීවිතයට ඒක අදාළ කරගන්නේ. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. නැත්නම් අපි ඒක ඓතිහාසික පොතක් කියවනවා වගේ ඒක අපේ ඇඟට සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ. අපි කියනවා කොච්චර දාවිත් කොච්චර හොඳ ඊට පස්සේ අපි බිලිග්‍රෑම් ගැන කියවනවා. කියනවා ඒගොල්ලන්ට කොච්චර හොඳද කියලා. නමුත් බලපුවම උන්වහන්සේ මේ ඔක්කොම දීලා තියෙන අද අපේ ජීවිතේ ජීවත් වෙන්න.
උදාහරණයකට ගත්ත පාවුල්ගේ ජීවිතේ. පාවුල් ආපුවම එක පැත්තකින් බලපුවම එයා ස්වර්ග රාජ්‍යය දැකලා තිබුණ මිනිස්සෙක්. දෙවෙනි කොරින්තේ 2:12 හැම කියනවා එයා දැකපු දේවල් ලියන්නත් බැහැ. ඉතින් එහෙම දැකලත් එයා ස්වර්ග රාජ්‍යය ගැන හිතේ හිටියේ නෑ. දැන් අද අපිට හම්බෙන හුඟක් අය ඒගොල්ලෝ මේ රැප්චර් කියනම බලන් ඉන්නවා. රැප්චර් එක ආපුවම අපි යන්න ඕනේ. මෙතන කොහොමද එළියට මෙතන පයින්නේ කියලා එහෙම බලන් ඉන්නවා. නෑ දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන උන්වහන්සේගේ කාර්යය අපි කරගෙන ඉන්න ඕනේ. ඉන්දැද්දි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම අනුව උන්වහන්සේගේ වෙලාවෙදී උන්වහන්සේ සියලු දේ කරයි. අපිට සම්පූර්ණ විශ්වාසය තියෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ සැලැස්ම යටතේ උන්වහන්සේ දීලා තියෙන කාර්යය කරගෙන ඉන්න. උදාහරණයක් වශයෙන් දෙවෙනි කොරින්ති 11:22 සිට 28 දක්වා මම ඔක්කොම කියවන්න යන්නේ නැහැ. පාවුල් කියනවා එයා ගිය දුක් ගැන කියනවා. ඒ ස්ක්‍රිප්චර් එක දාන්න බලන්න. ඒ මේ දුක් ගැන කියනවා මම එසේ ඔහු ක්‍රිස්තුස් මම වැඩි වශයෙන් එසේ කියන්නේ කියන වැඩි වශයෙන් හිරකට යාමෙනුත් අප්‍රමාණ ලෙස ආහාර කෑමෙනුත් බොහෝ වර මරණ උපද්‍රවය යනුත් යන මේවා ඉන්නේ. විදේවරුන්ගෙන් 5 වරක් එකුත් 40ක් පහර කෑවීම. 3 වරක් වේවැල් වලින් තැලුම් කෑවීම. 1 වරක් ගල් ගසුන් ලැබීම. 3 වරක් නැව් බිඳී උපද්‍රවයට පැමිණීම. රාත්‍රියේ දවාලෙකුත් ගැඹුරේ සිටීම. ඉන්ද්‍රින් කියනවා in stripes above measure, in prison more frequently, in depths often. From Jews 5 times I received 40 stripes -1. 3 times I was beaten with rods. Once I was stoned. 3 times I was shipwrecked. A night and a day I have been in the deep. Then ඔය විදිහේ ප්‍රශ්න වලින් යන මිනිසෙක් මොනවද හිතන්නේ? අපිට ඉස්සෙම අනේ මට පව් මම අනේ පව් හිතන්න ඕනේ. ඒක කියනවා 27 වෙනි පදේ කියනවා වැඩ සහ වෙහෙසීමටද නොඑක් විට නිදිමැරීමටද ශුද්ධාව සහ පිපාසයටද නොඑක් විට නිර්හාරව සිටීමද ශීතලවද නග්නභාවයද පැමිණීමේ. නමුත් මේ ඔක්කොම ප්‍රශ්න මැද්දෙන් යාගේ තුවාල දිහා බල හිටියේ නෑ. යා කිව්වා මේ ඔක්කොටම වැඩිය මට තිබුණ බර තමයි බාහිර දේ හැර සියලු ස්වභාවයන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේ කියලා. ඉතින් කියනවා besides the other things which comes upon me daily, my deep concern for all the churches. දෙවියන් යාර දුන්න කැඳවීම යා තදින්ම අල්ලගත්තා. අල්ලගෙන ඒ දිහාම බලාගෙන ගියා. යා ස්වර්ග රාජ්‍ය දැකලා තියෙනවා. යා හොඳ පොසත් ස්ථානයකින් ආවේ ඔක්කොම අතහැරලා ස්වර්ග රාජ්‍ය දැකලා ඉන්නවා. ඒකින්ද අපි අන්තිම කාලේ මේ එන කාලේදී අපි දෙවියන් වහන්සේගේ කැඳවීම මොකද්ද කියලා සොයාගෙන අපිට මේ ලෝකේ කිසිම දෙයක් හැම දෙයක්ම උන්වහන්සේගේ ඇස් තුලින් සහ උන්වහන්සේ දෙවියන් කැඳවීම තුලින් අපි බලාගෙන ඉදිරියට යන්න ඕනේ. අපි ඉල්තර පොතේ අන්තිම හරිය එනකොට පෙනේ කොපමණ සුන්දර. ඇත්තට අපිට සිතින්වත් හිතා ගන්න බෑ. අපිට කවදාකවත් මේ ලෝකෙ දැකලත් නැහැ. ඒ තරම් සුන්දර ස්ථානික විශේෂයෙන්ම එල්තර පොතේ 21 අලුත් ස්වර්ග රාජ්‍යය ගැන කතා කරනකොට ඒ අද ස්වර්ග රාජ්‍යෙට ගියොත් එල්තර පොතේ 21 තියෙන ස්වර්ග රාජ්‍ය තමයි මෙතන තියෙන උන්වහන්සේ කියන ස්වර්ග රාජ්‍ය අපිට පොළොවට එන්නයි කියන්නේ. මම points introduction එකට points 5ක් කියන්නම්. පළවෙනි එක තමයි the importance of prophecy. මම මේ ගැන ස්ටඩි එකක් කළා. ඒ ස්ටඩි එක ආයෙත් කියවන්න. අපි බයිබලෙන් 3න් එකක්ම අදාගත වාක්‍ය. 1/3 of the Bible written prophecy, right? ඉතින් දැන් අපි ඉන්නේ හරිම තීරණාත්මක කාලයක. අපි හරිම ප්‍රවේශම් වෙන්න ඕනේ අපි ගන්න තීරණය ගැන. අපි හැසිරෙන විද්‍ය ගැන. දැන් මම එයාපෝට්ස් එකේ පයිලට්ස් ලාට කතා කරලා තිනවා. ලොකු ජම්බෝ ජෙට්ස් වල පයිලට්ස් ලාට කතා කරලා තිනවා. ප්ලේන් එකක් ටේක් ඔෆ් කරනකොටයි ලෑන්ඩ් කරනකොටයි හැම එකම වෙන්න ඕනේ පොතේ. දැන් ක්‍රූසින් යනකොට ඒගොල්ලන්ට පුළුවන් ඔටෝ පයිලට් දාලා රිලැක්ස් කරන්න. දැන් හුඟක් ප්ලේන්ස් ඔටෝ පයිලට් තියෙනවා. ඒ වුණාට ප්ලේන් එකක් ලෑන්ඩ් කරන්න ගියාම ඒගොල්ලෝ හුඟක් ප්‍රවේශම් වෙන්න ඕනේ. හැම එකම ඒ දෙන්නම
කෙනෙක් කියවනවා අනිත් එක්කෙනා චෙක් කරනවා. හරියට පොතේ හැටියට. ඊට පස්සේ ඒගොල්ලෝ ටවර් එකත් එක්ක කතා කරනවා. හෝලි ස්පිරිට් එකත් එක්ක හැමදාම කතා කරන්න ඕනේ. උන්වහන්සේගේ වචනේ කියවන්න ඕනේ. තාමත්ම වැදගත්. දැන් උන්වහන්සේගේ වචනේ බයිබලයේ කියනවා අනාගත වාක්‍ය තමයි අපේ මාර්ගය පෙන්වන්නේ කියලා දෙවෙනි පේත්‍රුස් කියලා තියෙනවා. මම ඒකේ පණිවිඩයට ගිහලා බලන්න ඒක හොඳට තේරෙනවා. අපි යන්නේ කුණාටුවක් මැද්දේ. කුණාටුවක් මැද්දේ යනකොට ප්ලේන් එක ලෑන්ඩ් කරන්න හරි අමාරුයි. හරිම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේ අපිට මේ එපිස 5:16 මම හිතන්නේ කියනවා මේ ඉන්න කාලේ අඳුරු බැවින් බොහොම ප්‍රවේශමින් යන්න කියලා. ඒ වගේම අපි දන්නවා අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ ආර්මියකේ බටයෝ යුද්ධ බටයෝ. දෙවෙනි තිමොති 2:3-4 දක්වා කියනවා දෙවියන් වහන්සේගේ ආර්මියකේ අපි යුද්ධ බටයෝ. දැන් ආර්මියකේ දෙවියන් වහන්සේගේ ආර්මියක දිනනවා guaranteed to win. ඒක කවදාවත් පරාජය වෙන්නේ නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම එක කෙනෙක් වකට මැරෙන්නේ නැතුව ඒ දිනන බටේ හිටියට ඒ වුණාට අකීකෝරු බටේ හිටියොත් ඒක තුල එයා අකාලේ මැරෙන්න පුළුවන්. දැන් උදාහරණයකට කියන්නම් ගිඩියන්ට කිව්වා ආර්මි එකක් තෝරගන්න කියලා. එයා 32000ක් ආවා. 32000න් දෙවියන් වහන්සේ අන්තිමට තෝරගත්තේ 300යි. ඒ 300 යුද්ධෙට ගියාම විශාල බැබලෝනියාගේ තියෙන පොඩ්ඩක් කඩලා දාලා දැන් අපි අලුතෙන් ගෑක් හදනවා නම් අපි පරණ ගේ කඩලා ඒකේ අත්තිවාරමත් හාරලා අත්තිවාරමේ තියෙන ගල් හිටම විසිකලා තමයි ඒකට උඩින් අලුත් ගෑක් හදන්නේ. ඒ වාගේ මේ එළිදරව් පුතෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම හතුරුගේ රාජධානිය සම්පූර්ණයෙන්ම කුඩු කළා ඒක අයින් කළා ඒ ආයත යක්ෂයට මේ ලෝකෙට එන්න බැරි වෙන ස්ථානය හදලා ඊට පස්සේ ඒක උඩ උන්වහන්සේගේ රාජධානිය කරනවා. ඒක තමයි එළිදරව් පුතේ සාරාංශය. right? එළිදරව් පුතේ සම්පූර්ණ සාරාංශය අපෝ යක්ෂ දෙවියන් වහන්සේ කොහොමද මේ යාගේ කඩලා අලුත් දෙයක් උන්වහන්සේ හදන්නේ කොහොමද කියලා. ඉතින් දෙවියන් වහන්සේ කරන්න එකට යාට තියෙන අයිතිවාසිකම මොකක්ද? පළවෙනි අයිතිවාසිකම තමයි දෙවියන් වහන්සේ තමයි මුළු විශ්වෙම මෑවුවේ. දෙවියන් වහන්සේ තමයි මුළු විශ්වෙම අයිතිකාරයා. දෙවියන් වහන්සේ තමයි මිනිස්යාව මැව්වේ. මිනිස්යාව උන්වහන්සේගේ ස්වරූපෙම මවලා උන්වහන්සේ විතර අද ගැනීමේ තියෙන ආසාව නිසා තමයි දෙවියන් වහන්සේ යක්ෂයෙක් බල සම්පූර්ණයෙන්ම කුඩු කළා උන්වහන්සේ අලුත් kingdom of God දස වර්ෂයේදී එන අලුත් රාජධානිය උන්වහන්සේ ගොඩනගනවා අපි වෙනුවෙන්. ඉතින් ඒ එළිදරව් පොතේ පණිවිඩය ඒකයි. පණිවිඩය ඒකයි. හීබ්‍රු පොතේ 11:3 වාක් තැන්වල කියනවා අපිට ස්ක්‍රිප්චර්ස් දිනවා දෙවියන් වහන්සේ තමයි විශ්වයේ අයිතිකාරයා. දැන් මේ එළිදරව් පොත තමයි this is yours and my last will for eternity. මේකේ තමයි අපි දෙන්නගේම ඕගලන්ගේ අපේ මගේ අන්තිම කැමැති පත්‍රය ඒකේ සත්‍යාන් කරලා තියෙනවා. එළිදරව් පොතේ අන්තිම 20 21 22කට යනකොට පේනවා දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ඒ ලාස්ට් විල් එකේ මොනවද ලියලා තියෙන්නේ. හොඳ. ඒකින්ද ඉවසීමෙන් යන්න මොකද හරිම වටිනා දෙයක් දෙවියන් වහන්සේ දීලා තිනවා. අපි මේ ලෝකෙන් ලබා ගන්න හැම දෙයක්ම everything that you inherit from a last will in this world අපිට අන්තිම කැමැති පත්‍රයකින් ලැබෙන හැම වස්තුවක්ම తాවකාලිකයි. తాවකාලිකයි. ඒවා අපි දාලා යන්නේ. ඒවා හරියට සොලමන් කිව්වා වින්ඩ් එක අල්ල ගන්නවා වගේ. සුළඟ අල්ල ගන්නවා වගේ ධර්මදේශකයා පොතේ 2:9-11 දක්වා කියනවා ඉස්සෙල්ලම සොලමන් කියනවා ඥානය පවා නිෂ්ඵලයි. ඥානය පවා නිෂ්ඵලයි. මේ සියල්ල නිෂ්ඵලයි. නමුත් උන්වහන්සේගේ ලාස්ට් විල් එකේ එළිය තියෙන එක එළිතරම් තියෙන එක අපිට නිෂ්ඵල නෑ. ඒක සදාකාලෙම දලම් තියෙනවා. මේ එළිතරම් පුතේ අපිට තියෙන clear instructions හරි පැහැදිලි
උපදේශක දීලා තියෙනවා. ඒවා කියවලා ඒවල අහුම්කම් දීලා ඒවා තේරුම් අරගෙන ඒවා වලට කීකරු වෙන්න කියලා බයනුත් සහ වේලුත් with fear, with an attitude of fear and trembling. අපිට Holy Spirit අපේ මේ ලෝකේ ඉන්නකල් අපිට excuse එකක් නැහැ මේක අපි දන්නේ නැහැ කියලා තේරෙනවා. දැන් මම දැන් emphasize කළානේ මේක තේරුම් ගන්න ඉතාමත්ම අවශ්‍ය පොතක්. දෙවියන් වහන්සේ අපි ආදරේ නම් මේක තේරුම් ගන්න පුළුවන් ඉතාමත්ම අවශ්‍ය පොතක්. අපි මේ අපි නොපසුබස්න උත්සාහයෙන් මේ පොත තේරුම් ගන්න අවශ්‍යයි. පෞල්තුමා කියනවා දෙවෙනි තිමෝති 4:7 සිට 8 දක්වා කියනවා I have fought the good fight. මම යහපත් යුද්ධ කළෙමි. ඒ යහපත් යුද්ධ කියන්නේ මිනිස්සු මරනවද? නෑ. අපේ යුද්ධ පළවෙනිම පටන් ගන්න අපෙන්. මානසයයි ආත්මයයි අතර ලොකු යුද්ධයක් තියෙනවා. ඒක තමයි ලොකුම යුද්ධය. මම ඒකනේ කිව්වේ සුදා අපි baptism of the Holy Spirit ආපම අපි හිතුවේ ඒක ආවේ අපිට යක්කු දුරු කළා ලොකු ලෙඩ සුව කළා ලොකු දේවල් කරන්න කියලා. ඒට ඉස්සෙල්ලා අපේ ඇතුලේ තියෙන අපේ අධර්මිෂ්ඨකමින් අපිට ජය ගන්න එකයි දෙවියන් වහන්සේ අපිට දෙන පළවෙනි දේ. මම යහපත් යුද්ධයක් යුද්ධ කරමි. මම දිවිම කෙරවල කෙලිමි. මම ඇදහිල්ල ආරක්ෂා කෙලිමි. මෙතන් පටන් ධර්මිෂ්ඨකමේ උතුම්ම මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයා වූ ස්වාමීන් වහන්සේ ඒ දවසේ මට දෙනවා ඇත. මට පමණක් නොව උන්වහන්සේ ප්‍රකාශ වීමට ආශය සින්නව සියල්ලන්ටම දෙනවා ඇත. මේක පවුල් අපි ඔක්කොටම දුන්න ඇඩ්වයිස් එකක්. I think am I telling you again the book of Revelation ඒක තමයි මේ complete revelation and blessed is who reads and who keeps what is written in it. කියවන එක්කෙනා ඒවා අසන්නෝද ලියනද කාරණා පවත්වන්නෝද ආශිර්වාදවත් වේ. Point number 4. Book of completes and plan for redemption, the glory of God culminating පානගිය ප්‍රෑ meeting එකේ ඒකද පුගාලගේ නම්බර් 1 එකේ තිබෙන ලිස්ට් එක අපි දෙවියන් අපි නෝන්සේගේ රාජ්‍ය දිහා බලන් ඉන්නවා නම් නෝන්සේගේ රාජධානිය ක්‍රියාත්මක වෙන්නේ ඒක කරන්න ඕනේ. මොකද නෝන්සේගේ රාජධානිය ලිතරපොදින් අපි පෙන්වන්න යනවා එන්නේ ඒ ස්ථානයට. බයිබලයේ කියනවා seek ye first the kingdom of God and his righteousness. පළමුවෙන් නෝන්සේගේ රාජධානිය. පළමුවෙන්ම රාජධානිය හොයන්න. ඊට පස්සේ කියනවා all these things will be added unto you. මේ සියලු දේම වහන්සේට දෙනවා කියලා. අපි සියලු දේම ඉස්සරහට දාලා රාජධානිය පස්සට දැම්මොත් ඒක හරියට cart before the horse. කරත් යනවා ඉස්සරහින් ගුණා පස්සේ යනවා. නේද? නෝන්ස් කියන්නේ නෑ. අස්සය ඉස්සරහට දාන්න කරත් දාන්න පස්සේ. පළවෙනිම දාන්නගේ රාජධානිය හොයන්න. ඊට පස්සේ ධර්මිෂ්ඨකම හොයන්න. ඒතර මේ සියලු දේම ලැබෙනවා කියලා. මම prayer meetings වල කියලා බලන්න. දැන් බාන්න church එකේ prayer request. කොහොම අපි කියන්නේ අපි nuance දෙන්න පොරොන්දු වෙලා දීලා තිබෙනවා. එන්න. මේ සුමානේ අපි දන්න තරුණ දෙන්නෙක් මේ ලෝකෙින් ගියා. එක්කෙනෙක් මම හිතන්නේ Johnny යාගේ ජොනීගේ වයිෆ් කමිලා නේ චමිලා අපි දන්නවා ඒගොල්ලන්ව මම හිතන්නේ ඒගොල්ලොත් අපිව දන්නවා ඇති අපිට හරු දුකේ හිතුණා ඒගොල්ලන් ගියා කියලා ආරංචි ඊට පස්සේ තව එකක් නිවුස් එකක් ආවා අපි මේ ස්ත්‍රියව දන්නේ නැහැ ලංකාවේ මේ දෙන්නම දෙවියන් වහන්සේට කොක්ම කිට්ටු ස්ත්‍රී දෙන්නෙක් තරුණ ස්ත්‍රී පොඩි ළමයි ඉන්න අය එක්කෙනෙක් ලංකාවේ එක්කෙනාට ඉන්න පොඩි ළමයි ඉන්නේ චමිලා පොඩි ළමයි ඉන්නේ ඉතින් මම බැලුවේ මේකයි අපි අද දෙවියන් වහන්සේගේ විතට යනවා පුදුම විදියට එකෙක් අපි ඒ ලයින් එක ක්‍රොස් කළාන් පස්සේ අපි හිතන්නේ අනේ ස්වාමිනේ
මම වහන්සේගේ රාජධානිය සහ ධර්මිෂ්ඨ කම පමණක් හේවුවන කොපමණ හොඳද කියන්නේ. එච්චරයි අපිට දුක් වෙන්නේ හිතෙන්නේ ඒක රීසන් එකයි. අපි මේ ලෝකෙන් යාම සන්තෝෂයක් කරගන්න. ඉඳාවත්ම අවශ්‍යයි දෙවියන් වහන්සේගේ රාජධානිය සොයන එක. අපේ ඉරණම තියෙන්නේ අපේ අන්තිම ස්ථානයේ තියෙන්නේ මේ ස්වර්ග රාජ්‍යය. එලිදරව් පුතේ 18 2 සිට 3 දක්වා. And he says, I'll read in Sinhala, ඔහු බලවත් හඬකින් මුරගතා මහා බැබිලෝනියා වැටුණාය. යක්ෂයන්ගේ වාසස්ථානයේද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගේද සියලු අපිත්‍ර පිළිකුල් පක්ෂීන්ගේද හිරගේද වූ අය. ඒ කියන්නේ මේ අපිත්‍ර අයගේ අන්තිම ඉරණම තියෙන්නේ කොහෙද? නරකාදී. අද බැබිලෝනියාව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට පේනවා. උන්වහන්සේට පටන් ගන්න මිසත අන්තිම දක්වා දන්න දෙවියන් වහන්සේට පේනවා. උන්වහන්සේ කියනවා ඕගොල්ලෝ බැබිලෝනිය පස්සේ දුවන්න එපා. මොකද ඒකේ අවසානය පාතාලේ. මක්සාද සියලු ජාතිහු ඇගේ වෛශ්‍යකමේ උදාහස නැති මුද්‍රික පානේ බීවෝය. අද ඕගොල්ලෝ මම දන්නේ ලංකාවේ කොහොමද කියලා මෙතන නමුත් බටහිර රටවල් වලට ආපුවම සොඩොමන් ගොමොරට වැඩිය සභාව ඇතුලේ තියෙනවා. සභාව ඇතුලේ තියෙනවා මේ වෛශ්‍යකමේ දේවල්. අපි යන්නේ බැබිලෝනිය පිටිපස්සේ. මිනිස්සු මම කියන්නේ අපි මිනිස්සු දුවන්නේ බැබිලෝනිය පිටිපස්සේ. පොළොවේ රජු ඈ සමග වෛශ්‍යකම් කළෝය. පොළොවේ වෙළඳු ඇගේ සැප ජීවිකාව අධිකක්මෙන් ධනවත් වූවෝය. Merchants of the earth have become rich. අද හුඟා gospel එක තියෙන්නේ rich. If you are rich, you are a man of God. අපි කියනවා අපිට තියෙන අපි rich වෙන්න ඕනේ සංසිතමක තියෙන relationship එකේ. අද අපි එක වෙලාවට අපේ සාක්ෂි අපි පොස්ට් සැප ජීවිකාව අධිමත්‍යම කියලා අපි ඒව පස්සේ යන ගාක්ම ප්‍රයෝජන වෙන්න. මම කියන්නේ සල්ලි නරකයි කියලා. මගේ අතේ සල්ලි තිබුණ නැත්නම් මම කොහොමද එක රටවල වලට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කතා කරන්නේ? ඒක අවශ්‍යයි. නමුත් සල්ලි නෙමෙයි අපිව පාලනය කරන්නේ. මම අඳින ෂර්ට් එක හරි වොච් එක හරි ඒක නෙමෙයි. මට මගේ සම්බන්ධ දේශවංශික සම්බන්ධතාවය. එලිදරව් පුතේ 18:20 කියනවා. The mighty angel took up a stone like a great milestone and threw it into the sea. Thus with violence the great city Babylon shall be thrown down and shall not be found anymore. When the Babylonian වෙනතේ කියනවා එලිදරව් පුතේ 18:21 තවද බලවත් වූ දේවදූතෙකු මහත් ඇඹුරුම් ගලක් වැනි වූ ගලක්ගෙන මූදේ හෙලා ඒ මහත් නුර වූ බැබිලෝනිය මහත් වැටීමෙන් මෙසේ ගලවනු ලබන්නේය. තවත් කිසිවෙක් සම්බන්ධ වන්නේය. ඒ කියන්නේ මුළු බැබිලෝනියාම Babylon will be utterly annihilated before the ushering of the kingdom of God. When once again රාජධානිය එnde ඉස්සෙල්ලා බැබිලෝනියාව සම්පූර්ණයෙන්ම විනාශ කරන දානවා. ඒ විනාශ කිරීම තමයි කතන්දරේ තමයි එළිදරව් පුතේ කියලා තියෙන්නේ. right? මම ඒකට උදාහරණයකට පෙන්නන්නම්. කොහොමද අපි බැබිලෝනියාව ගැන සොයගන්නේ? බැබිලෝනියා කියන්නේ මේ දැන් හුඟක් රටවල් වලට ගියාම බැබිලෝනියාවේ ලක්ෂණ හුඟක් තියෙනවා. මොකද්ද? මුදල් වලට තියෙන ආසාව, කාම විත්‍යාචාරකම්. ඒතර greediness, හරිම greedy තියෙනවා. අනිත් එක මිනිස්සුන්ගේ මමත්වය. තව දෙයක් තියෙනවා. උස බිල්ඩින්. අපේ රටවල තමයි උසම බිල්ඩින් එක. අපේ රටේ තියෙනවා දැන් අපි ගහන්න යනවා ඒක. මොකද ටවර් එක බාබෙල් එක හැදුවම මොනවද කලේ? ඒගොල්ලන්ට ඕනේ උසටම යන්න. ඒ වගේ අද high rise building වල ඒ ස්පිරිට් එක ඇතුලේ මම අහනවා ඕගොල්ලන්ගෙන් එතන තියෙනවද කියලා බැබිලෝනිය.
සල්ලි පෝසත් වෙන එක, මුදල් වලට තියෙන ආසාව, උසම බිල්ඩින් එක ගහන්න, කාමීත්‍යාචාරකම, එක්කිනෙකාට ප්‍රේමෙ නැතිකම, මේ ඔක්කොම බැබිලෝනියාවේ සම්බන්ධ තියෙනවා. මේ මම පින්තූරයක් පෙන්නන්නම්. ඇමරිකාවේ මේ වර්ල්ඩ් ටවර් මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්. දැන් බලන්න එක පැත්තකින් තියෙන්නේ 9/11 එක එන්න ඉස්සෙල්ලා. අද බැබිලෝනියාව තියෙන්නේ ওই විදිහට. යේසුස් වහන්සේ එලිදරව් පුත ඉවර වෙනකොට බැබිලෝනියාව අරටත් අන්තිමට තියෙන්නේ. අරටත් වඩා අන්තිමට තියෙන්නේ. ඒකින්ද අද තෝරගන්න ඕනේ. මම දුවනවා බැබිලෝනියාව පස්සේ මම කොහොමද දන්නේ මොන පස්සේ දුවන්නේ කියලා. එලිදරව් පුත කියවන්නේ. එලිදරව් පුත කියවලා හොඳට තේරුම් ගත්තම තේරෙයි මම කොහොමද බැබිලෝනියාව පස්සේ මේ අනිත් පැත්තෙන් යන්නේ. දැන් බයිබලයේ කියවනේ යර්මයා 1:10 අපි කිව්වා දුරන්ට හා කඩා දමන්නත් ඇති කරන්න හෙලා දමන්නත් ගොඩනගා ගන්න සිටුවලු කියලා. right? දැන් මම පොඩි chart එකකින් පෙන්නන්නම් big picture එක සාතන්න මොකද වෙන්නේ කියලා. right? ඔකේ බලපෑම කියනවා මම දාලා තිනවා big man කියලා. එයා තමයි සාතන්. එයාට මෙයාගේ ඉරණම දාලා තිනවා එලිදරව් පුතේ 21 සිට 3 දක්වා සහ එලිදරව් පුතේ 20 10 දක්වා. දැන් එයාගේ ආණ්ඩුව පාලනය කරන්නේ ස්ට්‍රක්චර් එක තමයි බැබිලෝනියා. ඕකේ? බැබිලෝනියා පටන් ගත්තේ කොහෙන්ද? උප්පත්ති පොතේ 11. ඉවර වෙන්නේ කොහෙන්ද? එලිදරව් පොතේ 18 එකතු වෙනවා. දැන් බැබිලෝනියා පාලනය කරන්න යාට ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා. line of reporting. එකක් තමයි යාගේ දේශපාලන සිංහල එක දාන දේශපාලන පාලනය කරන එක. බැබිලෝනියාවේ දේශපාලන පාලනය කරන අන්තිමට පොයින්ට් කරන ලොක්ක තමයි දැනට ඉන්නවා. මේ යොහන් කියනවා යේසුස් වහන්සේට විරුද්ධව හැම එක්කිනාටම ස්පිරිට් ඔෆ් ඇන්ටික්‍රයිස්ට් තියෙනවා කියලා. අන්තික්‍රිස්තුගේ ආත්මය තියෙනවා කියලා. අද හුඟක් කියන අන්තික්‍රිස්තුගේ ආත්මය. නමුත් අන්තිමට එනවා අන්තික්‍රිස්තුස්ම. එයාගේ පොලිටිකල් දේශපාලන පැත්ත බලාගන්නේ අන්තික්‍රිස්තු. අනිත් පැත්තේ ඉන්නවා එයාගේ ආත්මික පැත්ත බලාගන්නේ. අදත් බොරු false prophet. ඒ කියන්නේ අපි prophet කියනකොට ප්‍රයසන් වෙන්න ඕනේ. මේ false prophet යන්නේ ඒ පැත්තේ. බැබිලෝනියාවේ ඉන්නේ false prophet. බොරු අනාගත වාක්‍ය කියන මිනිස්සයා ඉන්නේ බැබිලෝනියාවේ පැත්තේ. එයා ඉන්නේ false prophet. එයාගේ real prophet, the real one එයාත් මතුවෙනවා එලිදරව් පුතේ මේ දෙන්නම අන්තිමට මේ දෙන්නම මතුවෙනවා. දැන් මේ දෙන්නගේම ස්පිරිට් එක අද වෙනකන් තිබුණා ලෝකේ. නමුත් මේ දෙන්නම සමහරවිට මේ ලෝකේ ජීවත් වෙනවත් ඇති. දැන් ඒගොල්ලෝ දෙන්නගේ ඉරණම දාලා තිනවා එලිදරව් පුතේ 19:20. එලිදරව් පුතේ 19:20. දැන් මේක තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක. right? දැන් අපි දැන් ඩයිව් ඉන් කරමු. අපි දැන් බහිමු කෙලින්ම එලිදරව් පුතට බහිමු. දැන් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකත් එක්ක. right? හොඳට මතක තියාගන්න මම කිව්වා මේ අපි දෙවියන් වහන්සේට ඇස් යොමු කරන් ඉන්න ඕනේ. මම importance of prophecy ගැන කිව්වා. දින එලිදරව් පුත ආපුවම පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේට කිව්වා උන්වහන්සේට ගෝලයන්ට එක පෙන්වන්න කියලා. තුන්වෙනි පාරණාව තමයි එක must අනිවාර්යයෙන්ම කියවලා කියන පොත. අනිත් එක තමයි එලිදරව් පුතේ තමයි අන්තිමට කැප්ස්ටෝන් එකේ ඉන්නේ. පළවෙනි හතරවෙනි පොයින්ට් එකේ ඒක තමයි කැප්ස්ටෝන් එක ඔටුන්න. මුළු බයිබලෙම ඔටුන්න තමයි එලිදරව් පුත. ඊළඟ පොයින්ට් එක තමයි අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැන දිහා බැලුවා අපි දිහා බැලුවා. යක්ෂයා මොනවද කියන්නේ? මම යා උඩට ගිහලා වැවත් යාගේ පස්සේ එනවත් පාගගෙන යා යනවා. තේරෙනවද? යක්ෂයා යාගේ පස්සේ එන දෙවියන් වහන්සේ උන්වහන්සේට සේවය කරන අයව උන්වහන්සේ හොඳට බලා ගන්න. යක්ෂයා උන්වහන්සේගේ සේවය කරන අයව බලා ගන්නෑ. දැන් අද ත්‍රස්තවාදී බැලට බලපුවම දෙපැත්තෙම ඉන්නේ යක්ෂයාගේ මිනිස්සු. යක්ෂයා උන් දෙන්නට ගහ ගන්න දෙනවා. අපි දෙවියන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. ඊළඟ අන්තිම පොයින්ට් එක තමයි ජෙරුසලම තමයි බැබිලෝනියාට විරුද්ධව නැගී සිටින්නේ. දැන් අපි ඩයිව් ඉන් කරමු එලිදරව් පොතට. පළවෙනි පරිච්ඡේදය. දැන් මේ එලිදරව් පොත කියවනකොට ටිකක් ඉමේජින් කරන්න රෝලර් කෝස්ටර් එකක්.
දන්නවනේ අර රෝලර් කෝස්ටර් ඒකට නැග්ගම ඒක හිමින් ඇවිල්ලා නවත්තන. බොහොම හිමින් ඇවිල්ලා නවත්තන්නේ. නවත්තපුවම ඔක්කොම hina වෙනවා වැත් නගිනවා. නැග්ගම ඒක හිමින් යන්න පටන් ගන්නවා. ඒක නෙමෙයි මේක හරිය ලේසිනේ. ඊට පස්සේ ටික දුරක් යනකොට හයියෙන් යනවා. ඊට පස්සේ ටික දුරක් යනකොට අපි ඇහෙනවා ඒකේ ඉන්න කෑ ගන්නවා. මොකද කෑ ගන්නවා. ඒ වගේ තමයි මේ එළිදරව් පටන් ගන්න බොහොම ලස්සනට. බොහොම සියුම් විදිහට පටන් අරගෙන එන්න ස්පීඩ් එක වැඩි වෙලා අන්තිමට ඇවිල්ලා ලස්සනට ඇවිල්ලා පාක් කරනවා. ඒ පාක් කරලා බහිනකොට හරි සන්තෝෂයෙන් අපි එළියට බහිනවා. right? so පළවෙනි chapter එකේ මොනවද තියෙන්නේ? එළිදරව් පොතේ Revelation පළවෙනි chapter එකේ ඔයගොල්ලෝ හුඟක් මේ ගැන දේශනා අහලා ඇති. ඒකින්ද මම වැඩි විස්තර කියන්න යන්නේ මේ කතා කරලා බලන්න පුළුවන් යොහන්ගේ පසුබිම එයා එතන වැටුනේ මොකද එයාගේ ජීවිතය ඔක්කොම කියවලා බලන්න පුළුවන්. නමුත් යොහන් Mount Patmos in that day එයා දකින්නවා දර්ශනයක්. ඒ දර්ශනේ යාට පෙන්වන්නේ කවුරුත් නෙමෙයි යේසුස් වහන්සේ. දැන් යේසුස් වහන්සේ ඒ දර්ශනේ දැක්කම යොහන් කිව්වේ මචං කොහොමද කාලෙකින් පස්සේ කොහෙද මම හිටියේ කියලා. ඒ විදිහට ජීවත් වුණේ ඒගොල්ලෝ අඹ යාළුවෝ වගේ ජීවත් වුණේ නෑ. යේසුස් වහන්සේ දැක්කම යා වැටුණා හරියට මැරලා වැටුණා. right අපි එකේ තුනේ එහෙම ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ යා ඇවිල්ලා කිව්වා පළමුවෙන්ම දුන්නේ සභා 7කට ලියුම් දුන්නා යොහන්ට ඒක ලියන්න කියලා. right මේ ලියන්න කියලා ලියුම දුන්නා. ඉතින් the first vision එක John fell at his feet as dead. ඒක ලේසිනේ බොහොම ලේසි කියවන්නේ. අපි යමු දෙවෙනි 13 වෙනි පරිච්ඡේදය. දෙකින් පරිච්ඡේදයේ 3 වෙනි පරිච්ඡේදයේ එක සමානයි. සභා 7කට උන්වහන්සේ ලියපු ලියුම්. මම විශ්වාස කරනවා those churches are arranged in chronological order as far as their strengths and their weaknesses are concerned. right? මම විශ්වාස කරනවා මේ සභා 7ේම ලක්ෂණ තියෙනවා. ඒගොල්ලන්ගේ හොඳ දේවල් කිව්වා, ඒගොල්ලන්ගේ දුර්වලකම් කිව්වා. මම ඔබට කියන්නේ මේ බලවද ස්ප්‍රින්ට් ඉස්ට්‍රිට් ෆිල්ම් එක the good the bad and the ugly. දැන් මේ revelation එකේ සභා 7 හරියට සමහර ඒවා හරි good, සමහර ඒවා bad, සමහර ඒවා හරි ugly. right? ඉතින් මේ දිව්‍යන් වහන්සේ ඇයි අපිට මේ සභා 7 ගැන කිව්වේ? මේ සභා 7 අරගෙන අපි ඒකට ජිත්සු පසලයක් වගේ කෑලි ඔක්කොම කඩලා ඔක්කොම මික්ස් කරලා මේසිට දැම්මොත් අපිට පුළුවන් අපේ සභාව හදාගන්න. අපිට පුළුවන් අපේ ජීවිතය හදාගන්න. අපි කොහෙද ඉන්නේ කියන. තේරෙනවද? මොකද දැන් අපි ඔක්කොම මේ තනිකර සුද්ධවන්තයෝ නෙමෙයි, අපි ඔක්කොම පෞකාරය කරන අයත් නෙමෙයි. නමුත් අපේ දුර්වලකමුත් ඒක ඇතුළේ තියෙනවා, අපේ ශක්තිමත්තුත් ඒක ඇතුළේ තියෙනවා. අපිට පුළුවන් හදාගන්න පින්තූරයක් අද අපි කොහෙද ඉන්නේ කියලා. මේක ලොකු පින්තූරයක් හැටියට අරගෙන ඒක කෑලි ජිග්සෝ පසල් පීසස් වගේ කපලා ඔක්කොම දාලා අපිට අපේ පින්තූරය හදාගන්න. ඊට පස්සේ තව පින්තූරයක් හදාගන්න. ඒ පින්තූරය තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද අපි මොන විදිහේ කෙනෙක් වෙයි කියලා. ඒ පින්තූරයත් හදාගෙන අපි අද තීරණය ගන්න අවශ්‍යයි. අපි ඒ පින්තූරය දෙස යන්න. ඉතින් මේක කැලක් ගලලා අරකින් කැලක් දෙකට. right? මම කිව්වා මේකේ තියෙන chronological order එකකින් කියලා. දැන් අන්තිම එහෙනම් ඒ කියන්නේ අන්තිම සභා දෙකේ විශේෂ දේවල් අපිට තියෙනවා මේකෙන් ඉගෙන ගන්න. අපි බලමු අන්තිම සභා දෙකෙන් අන්තිම සභාව තමයි ලියෝඩේෂියා සභාව. ඒකේ ප්‍රොබ්ලම් එක ලොකු සභාවක්. ඒකේ ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ ඇල්මැරිලා. ඒගොල්ලන්ට තියෙනවා පල්ලි යනවා, ලොකුට ගීතික කරනවා, දසින් කොටසක් දෙනවා, ටංග්ස් වලින් කතා කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ දේට ඇල්මැරිලා. මම දානියෙල් ගැන කල්පනා කරලා බැලුවා. දානියෙල් විශාල ලොක්කෙක්. රජුගේ 5 දෙනෙක් යටතේ විශාල රසාව යා මේ ෆුල් ටයිම් ප්‍රොෆට් කෙනෙක් නෙමෙයි. නමුත් යා දවසකට 3 වරක් යාඥා කළා. යා බොහොම යටහත් මිනිසෙක් හිටියා. ඒ වගේ අපි සමාජ දෙවියන් වහන්සේ කැඳවීම දීලා නැති වෙදි සම්පූර්ණ කාල සේවය කරන්න. නමුත් මොන සේවය කළත් අපිට දානියෙල් වගේ වෙන්න පුළුවන්. මම දන්නවා ප්‍රොෆෙසර් දිනකරන්
මේ ෆුල් ටයිම් මිනිස්ට්‍රි එකට ආවේ නැහැ හුඟක් කල් යනකම්. විශාල සේවයක් කළා. ඉතින් මේ ලෙෝඩීසියා චර්ච් එකට තියෙන්නේ සභාව විශාලයි. සභාව ලොකුයි. නමුත් ඒගොල්ලෝ ඇල්මැරිලා. තේරෙනවද? ඉතින් ඒගොල්ලන්ගේ පාරට්ටුව තිබුණේ ඒගොල්ලන්ගේ වස්තුව ගැන. ඒගොල්ලන්ට තිබුණ සල්ලි ගැන. ඒගොල්ලන්ගේ සාක්ෂිය තිබුණේ ඒගොල්ලන්ගේ අඟ තියෙන සල්ලි ගැන. නමුත් දෙවියන් වහන්සේගේ කාරණා වලට ඒගොල්ලෝ ඇල්මැරිලා තිබුණා. සභාව ලොකුයි. ඉතින් හැබැයි මේ 19 වෙනි පදේ කියනවා එබැවින් නුඹ ජොලිතව සිත පශ්චාත්තාප වෙලා. කාටද මේ කියන්නේ? ලෙෝඩීසියන් සභාව. ලෙෝඩීසියන් සභාවට කියනවා ජොලිතව සිත be zealous and repent. ඒකින්ද අපි වා ප්‍රේසං වණ්ඩෝනේ. අපි ඊට පස්සේ එනවා අපි බලමු ෆිලඩෙල්ෆියා සභාව. 6 වෙනි සහ 7 වෙනි සභාව. ෆිලඩෙල්ෆියා සභාව අපේ කුඩා සභාවක්. ඒක කියන විදිහට actually ලොකු සභාවක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ විදිහට තදින්ම උන්වහන්සේව අල්ලගෙන හිටියා. බිස්නස් කරන මිනිස්සු දෙවියන් වහන්සේව තදින් අල්ලගෙන හිටියා. මේ රසාව කරන මේ ඔෆිස් එක වැඩ කරන මිනිස්සු අල්ලගෙන හිටියා. කුලි වැඩ කරන මිනිස්සු දෙවියන් වහන්සේව තදින් අල්ලගෙන හිටියා. සභා පාලකයෙක් දෙවියන් වහන්සේව තදින් අල්ලගෙන හිටියා. එතකොට නායකයෝ අනිත් සභාවේ අනිත් නායකයෝ දෙවියන් වහන්සේව ඒගොල්ලෝ තදින් අල්ලගෙන හිටියා. Revelation 3:10 එළිදරපොතේ 3:10 කියනවා මාගේ ඉවසීමේ වචනේ නුඹ රක්ෂා කළ හේයින්. ඉංග්‍රීසියෙන් කියනවා because you persevered, because you and you persevered, because you persevered. ඒ කියන්නේ නොපසු බස්නා උත්සාහයක් දාගෙන ඔබ අල්ලාගෙන සිටිය නිසා එයින් පොළොවේ වසන්නේ පරීක්ෂා කිරීමට මුළු ලෝකෙන් පිටිට පැමිණෙන්න තිබුණා වූ පරීක්ෂා පැමිණ මම නුඹ ආරක්ෂා කරනවා. වැඩැන් එළිදරපොත බලනකොට කියයි පේන්නේ බොහොම අප්‍රසන්න කාලයක් තුලට එනවා මේ ලෝකේ බැබිලෝනියාව විනාශ කරන්න ඉස්සෙල්ලා. ඒකට උන්වහන්සේ කියනවා මුළු ලෝකෙට පිටිට පැමිණෙන්න තිබුණා වූ පරීක්ෂාවේ පැන් මම නුඹ ආරක්ෂා කරමි කියලා. right? නමුත් ඒ වගේම සභා 7ටම එක පොදු අවවාදයක් දුන්නා. සභා 7ටම එක පොදු අවවාදයක්. ඒ කියන්නේ මොකද අද සභාව හොඳ වුණත් නැති වුණත් ඒ දුන්න මේ warning එක ඒ දුන්න අවවාදය අරගෙන පිළිපැද්දොත් අපි නරකේ කියලාට පුළුවන් හොඳ පැත්තට හැරෙන්න. ඒ වගේම හොඳ එක්කිනා ඒක ටිකක් අමතක කළොත් යාත් පොත පස්සට යන්න පුළුවන්. ඒකට මොනවද කිව්වේ? He who has an ear, let him hear what the Spirit says to the churches. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ කන් නැත්තෝ අසාවා. ඒ කියන්නේ දැන් අද ඔයා මේ පණිවිඩය අහන්න. අහලා ඔයාට හිතුනොත් ඔයාගේ ස්වභාව ඒ විදිහට යන්නේ නැහැ කියලා එකපාරට ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා රෙසිග්නේෂන් දෙන්න එපා. ඒක හරි වැඩක් නෙමෙයි. ඔයා දනින් ඉඳ ඔයාගේ ස්වභාව වෙනුවෙන් යාඥා කළා. උන්වහන්සේ මඟ පෙන්වන විදිහට ඔයාගේ ස්වභාව දෙවියන් වහන්සේට කොට ගේන්න හැම උත්සාහයක්ම තියෙනවා. අපි දෙවියන් වහන්සේගේ ස්වභාවයට ආදරය වෙන්න ඕනේ. ඒකේ දුර්වලකම් හැම එකේ ඔයාගේ පුතාගේ දුර්වලකමක් තියෙනවා නම් ඔයා ඒක පත්තරේ දානවද නැහැ? ඔයා කියන යාඥා කරනවා නේද? ඒ වගේ ස්වභාවයට ආදරය වෙන්න ඕනේ. ආදරය වෙලා මේ බයිබලයේ කියන සම්කිරි ඒක වීක්නස් එකක් මේ සභා 7 ගැන කියනකොට මේ වැරදි ජික්සෝ පසල් පීස් එකක් අපේ ස්වභාවයේ තියෙනවනේ. ඔයා දෙවියන් වහන්සේ ඉදිරියට ඔයාගේ ධර්මයකට යාඥා කරනවා වගේ යාඥා කළා ස්වභාවත් ඒකට කියන්නේ he who has an ear, not the church, the church who has an ear කිව්වේ නෑ. He who has an ear, let him hear what the Spirit says to the churches. Okay? දැන් අපි යමු chapter 4. දැන් tone එක දැන් ටිකක් වෙනස් වෙනවා. right? දැන් chapter 4 ට ගියා. chapter 4 ට ගියාම ඒකේ තියෙන chapter 4 හරි ලේසි හැබැයි අපි ඒකේ තියෙන highlights ටිකක් බලමු. මේ දෙවියන් වහන්සේගේ කටහඬ ඒ කියනවා I heard it like a trumpet speaking with me. Come here and I will show you. You know, end. දැන් සමහර කියනවා මම කියන්නේ ඔව්ද නැද්ද කියලා. සභාවේ රැප්චර් එක මෙතන කියලා. මම රැප්චර් එක දිහා බලන් ඉන්න කෙනෙක් නෙමෙයි.
මම දෙවියන් වහන්සේ මට දීලා තියෙන කාර්යය කිරීමට අවධානය යොමු කරන්නේ. උන්වහන්සේගේ කාලයේදී උන්වහන්සේට ආදරේ උන්වහන්සේ සියලු දේ බලාගන්න. මට තියෙන්නේ දීලා තියෙන වැඩේ කර කර යන්න. පාවුල් මම කිව්වා වගේ යා ස්වර්ග රාජ්‍ය දැක්කා. නමුත් යා ස්වර්ග රාජ්‍ය ගැන කතා කරගෙන හිටියේ නෑ. යා දීලා තියෙන වැඩේ යා කර කර ඉඳදී යා උත්සාහ කරන දවස ආවා. ඉතින් ඒකේ කියනවා මේ යොහන්ට කියනවා උඩට එන්න. මම පෙන්නන්නම් යම් කිසි දෙයක් කියනවා. සමහරව කියනවා එතනින් පස්සේ චර්ච් කියන එක මෙන්ෂන් කරලා නැතිනම් මෙතන රැප්චර් කියලා. වෙන්න ඇති, වෙන්න නොවෙන්න ඇති. ඒක මම ඕගලන්ට උගන්වන්නේ මගේ හදවතේ තියෙන බර ගැන. Okay? Immediately I was in the spirit. ඊට පස්සේ ආ දැක්ක දෙවියන් වහන්සේගේ තේජස දැක්ක. හරියට යෙසායා දෙවියන් වහන්සේගේ තේජස දැක්කා වගේ යෙසායා 6 එතන පේනවා මේ යොහන් යා දැක්කා. යාගේ කියනවා යාගේ අර මේ throne මේක වටේ හිටියා 24 elders. ඒගොල්ලෝ crowns දාගෙන දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. right? ඊට පස්සේ අපි යමු දැන් මේකත් ගැනත් ඔයගොල්ලෝ හුඟක් දේශනා අහලා ඇති. මේව ලේසිනේ තේරුම් ගන්න. අපි යමු පස්වෙනි පරිච්ඡේදයට. දැන් එනවා ඊටා වැදගත් ස්ථානෙට. ආපුවම එතනදී යොහන්ට පෙනෙනවා මුද්‍රා කරන ලද පුතක්. මේ පුතේ මොනවද තියෙන්නේ? මේක මුද්‍රා කරලා තියෙන්නේ මේක කාටවත් අරින්න බෑ. ඒක අරින්න බෑ කියලා දැනගත්තම දැන් මේක හරියට එළිදරව් පොත වගේ. අපි මේ එළිදරව් පොත ඇරියා නමුත් මේකේ මුද්‍රාවක් තියෙනවා. කාටවත් බෑ මුද්‍රාව අරින්න. අපි ඒකින්ද මේක පැත්තකට දාමු කියලා හිතුවේ. නමුත් යොහන් මොනවද කළේ? යොහන් ඇඬුවා. මේ වයසක මිනිස්සයා. මේ වලපය ගොඩපය තියාගෙන ඉන්න මිනිස්සයා. කොයි වෙලේද මැරලා යස්වංශිකාවට යන්න කියලා ඉන්න මිනිස්සයා. මේ මුද්‍රාව අරින්න කවුරුත් නැහැ කියලා එයා ඇඬුවා. ඒ වාගේ අද අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අඬන්න ඕනේ. අඬලා කියන්නේ ස්වාමිනේ මට එළිදරව් පොත හරියට තේරෙන්නේ නැහැ. මට ඒක තේරුම් කර දුන්න මැනවයි කියලා. right? යා වේදනාවෙන් බර ආත්මයක් යාට ආවා. එළිදරව් පොතේ 4 සිට 5 දක්වා කියනවා. පොත දිග අරින්ටත් ඒක බලන්ටත් වටිනාවේ කිසිවෙක් සම්බ නූනු බැවින් මම බොහෝ කොට ඇඬුවෙමි. When was the last time you cried before the Lord because you couldn't understand the book of Revelation? When was the last time you do that? We have to be like that. We have to be desperate to know the deeper things of God. මොකද මට බෑ අනිත් එක්කෙනෙක්ව හරි මඟ ගෙනියන්න. මම හරි මඟ දන්නේ නැත්නම්. Prophecy is extremely important. Understanding all prophecy is extremely important. Do not put them into the hard basket. Too hard basket. Right? ඉතින් කියන පුත දිගාරින්ට එක බලවත් වටනව කිසිම නුපි බැවින් බොහෝකට හැදුවෙමි. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට නොහඳන්න. මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිගාරින ලෙස මුද්‍රා හත සිද්ධෙන් මේ හත කියන එක කී සැරයක් මෙනවා ඕකේ මේ රෙවලේෂන් වල. ලෙස යුද්ධයේ go through සිංහයාද දාවිද්ගේ මුල තැනන් වහන්සේට ජයගත්තේ කියයි මට කිව්වේ. යන් මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. දැන් ඒ විදියෙම ඇටිටියුඩ් එකක් ගතිගුණයක් තිබුණා කාටද? දානියෙල්ට. මම දානියෙල්ම විශේෂයෙන්ම තෝරගත්තේ මේකයි. දානියෙල් ෆුල් ටයිම් මිනිස්ටර් කෙනෙක් නෙමෙයි. යාට විශාල වගකීමක් තියෙන රස්සාවක් තියෙන මිනිස්සෙක්. දැන් අපි අතරේ ඉන්නවා කීප දෙනෙක් ඒගොල්ලන්ගේ බිස්නස් තියෙනවා. ඒගොල්ලන්ගේ රස්සාවල් තියෙනවා. ඒගොල්ලෝ බොහොම වගකීම් තියෙන අය. දානියෙල් වගේ. නමුත් මේ දානියෙල් ඒ මැත්තේ දෙවියන් වහන්සේ මූලික දැනගන්න. දැන් දානියෙල්ට මෙහෙම දර්ශනයක් දැක්කා. දැක්කම දානියෙල් මොනවද කියන්නේ? දානියෙල් 10:2 සිට 3 දක්වා. යා ජේෂ්ඨ ආණ්ඩුවේ නිලධාරියෙක්. In those days, Daniel was mourning 3 full weeks because he couldn't understand the vision he saw.
I ate no pleasant food, no meat or wine came into my mouth, nor did I anoint myself at all till 3 whole weeks were fulfilled. You know, ඒ දවස්වලදී දානියෙල් වන මම සති 3ක් මුළුල්ලේම වැළපෙමින් සිටියෙමි. සති 3ක්ම පසු වෙනතුරු මා රස ආහාර කෑවේ මස් හෝ මුද්‍රික පාන මාගේ කටට ගත්තේවත් තොල් ගත්තේවත් නැත. යේසුස් වහන්සේ ඒක දැක්කා. පියාණන් වහන්සේ ඒක දැක්කා. දැකලා දැන් පියාණන් වහන්සේ කියනවා එයා මොනවද දානියෙල් ගැන හිතන්නේ? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම් සැලකුවේ යාගේ මිත්‍රෙක් හැටියට. දෙවියන් වහන්සේ කියනවා දාවිත් සැලකුවේ මාගේ හදවත පස්සේම දුවන මිනිසෙක් කියලා. එදා දානියෙල්ට දෙවියන් වහන්සේ කියනවා දානියෙල් 10:16 පදෙම කියවන්නේ මාගේ ස්වාමිනේ දර්ශනය නිසා මට රුජාවක්. කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා my Lord, because of the vision, my sorrows have overwhelmed me and I have retained no strength. යාට දර්ශනේ තේරුනේ. ඒක දර්ශනේ යාගේ කාලේ දර්ශනය නෙමෙයි. මේ දර්ශනේ දකින්නට දානියෙල්ගේ වයස අවුරුදු 80 ගණනක් වෙන්නේ. නමුත් අවුරුදු 80 ගණන වුණත් යා දෙවියන් වහන්සේ දුන දර්ශනය ගැන එච්චර බරකින් හිටියා. ඒකෝට ඊට පස්සේ God ඇවිල්ලා දානියෙල්ට කියනවා දානියෙල් 10:19 සහ 10:19 කියනවා God said Daniel not once but twice, oh man greatly beloved. God go and tell Daniel that he is greatly beloved. බොහෝ ප්‍රේමලත් මනුෂ්‍ය බයනවන්නේ කියලා. ඒ වගේ අපි දැන් මේ එලිදරව් පුතට approach කරනකොට අර දානියෙල් වගේ යොහන් වගේ අපි එක approach කරනවා. Right? දැන් අපි යනවා chapter 6. Right, chapter 6. Okay? දැන් ඔන්න පටන් ගන්නවා යුද්ධය. දැන් පටන් ගන්නවා. දැන් මම ඉංග්‍රීසියෙන් කිව්වා beginning of a barrage of judgments. Right? සංක්‍රේත කාලතක බෝම්බ හැලීමක් දැන් පටන් ගන්නවා. දැන් අපි යුද්ධයක් කරනවා කියලා අපි දැන් වාක් යුද්ධ දැකලා තියෙනවා. අපි ඉස්සර වගේ නෙමෙයි අපි වාක් යුද්ධ දැකලා තියෙනවා. දැන් යුද්ධ දැක්කම කොහොමද එන්නේ? අර එයාරකින් ඇවිල්ලා ගාන බිල්ඩින්ග්ස් කඩලා ගාලා තියෙනවා. ඒ වගේ දැන් මේ යුද්ධ පටන් ගත්තා. බබල මේක ආත්මික යුද්ධයක්. මේක ෆිසිකල් යුද්ධයක් නෙවෙයි. මේක ආත්මික යුද්ධයක් පටන් ගත්තා. දෙවියන් වහන්සේ මේ බැබිලෝනියා රාජධානිය නැති කළා. ජෙරමයාට කිව්වා වගේ උන්වහන්සේගේ රාජධානිය ගොඩනගන්න. දැන් මේ කරුණා කළ යක්ෂයාට දුක හිතෙන්න එපා. ඒකට හේතුව මේකයි. උන් කළ තියෙන කොච්චර නරක වැඩ කරලා තියෙනවද? අපි දන්න කී දෙනෙක් නරක ආදින කියන්නේ. ලංකාවේ අවුරුදු කොපමණ ගාණක් අපි යුද්ධයක් කළාද? කොච්චර අහිංසක මිනිස්සු මැරුණා. අද ලෝකේ කොච්චර අහිංසක මිනිස්සු මැරුණා. ඒකින්ද යාට දුක හිතෙන්න එපා. අපි දෙවියන් වහන්සේ සමග ඉන්න ඕනේ. මේ යුද්ධය යන කාලෙදී අපි උන්වහන්සේ සමග ඉඳගෙන අපිට අවශ්‍ය ඥානෙ, අපිට අවශ්‍ය අපේ කැපවීම, අපි කරන මිනිස්ට්‍රි එක, අපේ යාඥාව, අපේ සියලුම දේම මේ යන යුද්ධයට සම්බන්ධ කරගන්න ඕනේ. දැන් කෙනෙක් මොකද මේක උන්වහන්සේ සටන් කරන්න අපි හින්දා. උන්වහන්සේ සටන් කරන උන්වහන්සේට පුළුවන් ස්වර්ග රාජ්‍යයට වෙලා ඉන්න. උන්වහන්සේ මේ සටන ගෙනියන්නේ අපිට තියෙන ආදරයෙන්. මේ සටන මූලපැම්මත් කළේ අපි ආදම් තුලින්. සටන අපි යක්ෂයාට බලය දුන්නේ අපි. Right? So පටන් ගන්නවා මේ කන්න. පළවෙනි රාජාවගේ බයිබලයේ කියනවා මේ this is not only a battle between God and Satan, but also a battle between Jerusalem and Babylon. මේක මේ දෙවියන් වහන්සේගේ යක්ෂයා අතර සටනක් නෙමෙයි. බැබිලෝනියාව සහ යෙරුසලම අතර සටනක්. Right? බයිබලයේ කියනවා I have chosen for myself to put my name in Jerusalem. මම තෝරාගෙන තියෙනවා මගේ රාජධානිය අන්තිම දක්වා රාජධානි කරන්නේ ජෙරුසලම් තෝරාගෙන කියලා මම ස්ක්‍රිප්චර්ස් ගොඩාක් තියෙනවා. පළවෙනි රාජාවලිය ක්ලයිට්ස් අපි කියමු. දෙවෙනි ක්‍රොනිකල්ස් 6:50 උගාක් තැන්වල කියලා තියෙනවා. දෙවියන් වහන්සේ අපි දන්නවා
දශවර්ෂයේ රාජධානිය එන්නේ එතනද කියනවා. පළවෙනි රාජාවලිය 11:36 උදාහරණයක්. මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගත්තා වූ නුවර වූ යෙරුසලමේ. මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගත්තා වූ නුවර වූ යෙරුසලමේ මාගේ මේ කරු දාවිත මා ඉදිරියේ නිතරම පහනක් තිබෙන නිසා මම ඔහුගේ පුත්‍රයා එක ගෝත්‍රයක් දෙන්නෙමි. මේ කතාව කිව්වේ සොලමන් ඇවිල්ලා අන්තිම කැත වැඩ කරපු වෙලාවේදී. සොලමන්ගේ පුත්‍රයා ඒරතුලි නරක වෙලාවේදී යෙරුසලම් විතරක් අල්ලගෙන හිටියා. මොකද මට මේක අර කනෙක්ෂන් එක දිගටම තියාගන්න අවශ්‍යයි කියලා. ඒකින්ද තමයි අපි බයිබලයේ කියවනකොට අපිට මොනවද පේන්නේ? ඊශ්‍රායල් කියන වචනය 2500කට වඩා ප්‍රමාණ සැරයක් මේ පරණ ගිවිසුමේ සටහන් කරනවා. අලුත් ගිවිසුමේ 79ක් සැරයක් යෙරුසලම් ගැන සටහන් කරලා තියෙනවා. එතකොට මේ යෙරුසලම් සහ සියොන් කියන වචනේ 818 සැරයක් පරණ ගිවිසුමේ සටහන් කරලා තියෙනවා. අලුත් ගිවිසුමේ 153 සැරයක් සටහන් කරලා තියෙනවා. වේ දන්නවද මෙකා කියන එක දෙසරයි කුරාන් එකේ සටහන් කරලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නවා ඒකේ තියෙන වටිනාකම. 2500 more than 2,500 times mentioned in the Old Testament. That's the word Jerusalem, Israel. And 79 times in the New Testament. And the word Jerusalem or Zion is mentioned 818 times in the Old Testament and 150 times in the New Testament. Why? Because that's God's city. Right? ඒක දෙවියන් වහන්සේගේ ස්ථානයේ හින්දු. පළවෙනි වංශාවලිය First Chronicles 17:21-22. And who is like your people Israel, the one nation on the earth whom you went to redeem for himself as people, to make for yourself a name by great and awesome deeds, by driving out the nations from before you, your people whom you redeemed. වංශාවලියේ 17:21 කියන ඔබගේ සෙනග ඊශ්‍රායල්ට සමානව ඉන්නේ පොළොවේ කොයි ජාතියද? මක්නිසාද දෙවියන් වහන්සේ තමන්ටම සෙනගක් කොට ඔවුන් මුදාගෙන පිණිස කොස් මිසරෙන් මුදාගත් ඔහුගේ සෙනග ඉදිරියෙන් ජාතීන් පලා දමා මහත් භයානක දේවල් කිරීමෙන් මට නාමයක් උපදවාගත්සේක. ඔබ මෙසේ ඔබගේ සෙනග ඊශ්‍රායල් සදා කාලයටම ඔබට සෙනගක් කොට තබාගෙන ඔබම ස්වාමින් වහන්සේ ඔවුන්ගේ දෙවියන් වහන්සේ වී සිටිසේක. දෙවියන් මොකද උන්වහන්සේ දන්නවා කවුද හරි උන්වහන්සේගේ රාජ්‍ය පිටවන් යන්නේ මේ යෙරුසලම කියලා. මම එක අවවාදයක් දෙන්න කැමතියි. දෙවියන් වහන්සේ විශාල භයානක අවවාදයක් දෙනවා. දුන්නේ යේසුස් වහන්සේගේ මුඛයෙන්. මතෙව් 7:21 සිට 23 දක්වා. මතෙව් 7:21 සිට 23 දක්වා. මේ 23 වෙනි පදයේ පමණක් කියනවා. මේක ඉස්සලා කියනවා අපි සමහර අය ගිහලා කිය ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වා. අපි යක්ෂ දුරු කළා. අපි ලෙඩ සුව කළා. අපි මේ දේ කළා අර දේ කළා. උන්වහන්සේ බලලා කියනවා එළිදරව් පොතේ සටන ගිය වෙලාවේදී මම සදාකාල ස්ථානයේ මේ ගොඩනගන්න යන ස්ථානය ගැන කතා කරනකොට ඔයා කොහෙද හිටියේ? මම ඔයාව දැක්කේ නෑනේ. මම ඔයාව දැක්කෙත් නෑ. ස්වාමීනි දැන් මම ඔයාව දැක්කේ නෑ. බයිබලයේ කියනවා එවිට මම කිසි කලකට නුඹලා නොදන්නේ මේ අධර්මිෂ්ඨකම් කරන්නේ මා කෙරෙන් ආකු යන්නයි උන්ට කියන්නේ. මම ඒකයි කිව්වේ මේ ඔයගොල්ලෝ මෙතන ඉගෙන ගන්න දේවල් ඔයගොල්ලන් ආත්මයට ඉස්සලා බයිබලයේ කියවන්න. දැන් මේක නෝට්ස් ඕන මම මේ PowerPoint එක ඕන නදීරට කියන නදීර ඒවයි ඔයගොල්ලෝ ඉස්සලා කියවන්න. කියවලා වෙයි දෙවියන් වහන්සේ අතර සාකච්ඡාවක් කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ වෙත පෙන්නන දේ වෙයි ඊට පස්සේ ඒ තුල ජීවත් වෙලා like සබහාවට සුළු හිමින් දෙවියන්ට ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි. දැන් උවන්ට එළිදරව් පොතේ 1 සිට 5 දක්වා සෑහෙන හැඟීමක් තියෙනවා නේද? right?
මතක තියාගන්න ජෙරමයාට දුන්න පුරන්දුව උදුරන්ටත් කඩා දමන්නත් දැන් අපි පටන් ගන්නවා දැන් යොහන්ට පෙන්නවා ඒ තේජස ඔක්කොම පෙන්නවා දැන් අපි පටන් ගන්නවා යුද්ධේ පටන් ගන්නේ එලිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදය දෙවියන් වහන්සේ give me another 15 minutes if you don't mind. පටන් ගන්නවා මේ හයින් තමයි පටන් ගන්න. දැන් පටන් අරගන්න දැන් මේ යුද්ධය දැන් පටන් ගත්තා. දැන් පටන් ගන්නකොට උන්වහන්සේ හරියට එයාර් ෆෝස්, නේවි, ආමි වගේ තුන් විදියකට තමයි දෙවියන් වහන්සේ මේකට ඇටැක් එක දෙන්නේ. එකක් one after the other. ඒ සීරීස් එකේ ඉන්නවා මුද්‍රා ඉස්ලාම ගෙවනවා seals 7 seals. කොහොම හතහත එවන්නේ 7 seals. ඊට පස්සේ එන ඉස්ලාම එවනවා 7 seals. මුද්‍රා හතක් එවනවා. ඊට පස්සේ එවනවා 7 trumpets. right? ඊට පස්සේ එවනවා 7 bowls. උදාහරණ නැවිදි පාත්‍ර හතක් එවනවා. දැන් ඉස්ලාම එවන්නේ මොනවද? 7 seals. 7 seals එවන්නේ මොකෙන්ද? දැන් තේරෙනවද එන්නේ හැටි? දැන් බලන්න නිකන් මේ යුද්ධ පටන් ගන්න යනවා ඉස්සලා මෙවන පොඩි මියන් ඊට පස්සේ ඊට වැඩි ලොකු එකක් එනවා අන්තිමකේදී යක්ෂයා ෆිනිෂ් false prophet finish එතකොට මේ ඇන්ටික්‍රයිස්ට් ඔක්කොමල්ලම ඉවරයි අන්තිම ගහන right ඊට පස්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ රාජධානිය පිටුනේ අපි යමු 6 වෙනි පරිච්ඡේදයට 6 වෙනි පරිච්ඡේදයට ගියාම Islam and I saw when the Lamb opened the seals, and I heard one of the 4 angels saying, with a voice like thunder, "Come and see." Avila balanda, mama avila balapama dekki monawada? White horse. Then me mama white horse කියන දුවා කල්පනා කරලා බලන්න. සමහර කියනවා ඒ white house කියන්නේ යේසුස්. සමහර කියනවා white house කියන්නේ අන්තික්‍රිස්තු කියන්නේ. මේ යේසුස් අන්තික්‍රිස්තු වෙන්න බෑ. මම white house කියන දුවා මෙඩිටේට් කරපුවාම මම හිතන්නේ මේක ආපුවාම ස්වයං වින්දනයක් මේ self infliction එකක්. දැන් බලන්න මම උදාහරණයකට කියන්නම්. යක්ෂයා යාට self inflict කරනවා. යා ස්වයං වින්දනයක් කරගන්නවා යක්ෂයා. කොහොමද කරන්නේ? දැන් අපි හිතමු දැන් සමහර රටවල යුද්ධ වෙනවා. යක්ෂයෙක් මේක සෙනඟ තව යක්ෂයෙක් සෙනඟ එක්ක දෙනවා. ඒකට හේතු මට උගලංග පුද්ගලිකව හම්බුනාම කියලා දෙන්න පුළුවන්. මට මේකෙන් කියලා දෙන්න බෑ ඒක. ඒකට තව හේතු දෙන්න. මෙතන යක්ෂයාගේ ප්ලෑන් එකක් තියෙනවා. යක්ෂයා හදන්නේ මිනිස්සුන්ව පාගගෙන උඩ යන්න. යේසුස් වහන්සේ පල්ලෙහාටම ඇවිල්ලා අන්තිම පල්ලෙහාට ඇවිල්ලා අපිව ඉස්සුවා. නමුත් යක්ෂයා හදන්නේ යාගේ මිනිස්සුන්ව පාගගෙන යන්න. අපි හිතමු මෙතන සෙනඟ 500ක් ඉන්නවා කියලා. යක්ෂයාගේ මිනිස්සු ඉන්නවා 490ක්. දෙවියන් වහන්සේගේ සෙනඟ 10ක් ඉන්නවනේ. ඒ 10 මරන්නේ 490ක් මරලා. නමුත් යේසුස් වහන්සේ ආබ්‍රහම්ට කිව්වා 10 දෙනෙක් ඉන්නවා නම් මම සොලොමන් ගුමරා විනාශ කරන්නේ නැහැ. ඒ වෙනස් විදියකට යන්නේ. දැන් මම හිතනවා white house කියන්නේ යක්ෂයා යාගෙම ආපු මේ බැටල් එක. මම හිතන්නේ මගේ විශ්වාසය ඒකයි. මම වෙන එරිදරව්වක් ආවොත් මම කී දෙනෙකුට වහුම් කරනවා එක්කෙනෙක්වත් ඒ විදියටම බැලුවේ නැහැ. මුගක් අය හිතනවා මේක වෙන දෙයක් කියලා. මොකද බැටල් එක තාම හරියට පටන් ගන්න නැහැ. හරියට බැලුවොත් මේ 84 දෙනාම වෙන දේවල් දැනට අද ලෝකේ වෙනවා. right? First horse, you know, agent, second horse. දෙවෙනි අස්සය ආපුවම රතු අස්සය. රතු අස්සය මොනවද කරන්නේ? intense war. හරි භයානක යුද්ධ වෙනවා. දැන් බලන්න World War 1, World War 2 එන කොච්චරම අද කොපමණ ලේ වගුරුනවද යුද්ධයේ. intense war ඒ කියනවා. තුන්වෙනි අස්සය එනවා යා එන්නේ සාගරයක් එන්නේ. මේ බාණ්ඩ මේ ඇෆ්‍රිකාවල ලෝකස්ලා ආවා. ඒ වගේ දැන් මේවල දෙවියන් වහන්සේගේ කනෙක්ෂන් එක මේකල තියෙන උන්වහන්සේ ඒව වෙන්න ඉඩ ඇරලා තියෙනවා. අද මේව ලෝකේ වේගෙන එනවා. ඊට පස්සේ අන්තිම
හතරවෙනි ගේනවා pale green horse. ඒක green horse කියලා කියන්නේ. කියන්නේ plagues feminine walk. මේ එන්න භයානක වේගෙන එනවා. දැන් වැකියෝල බලන්න 6 7 to 8. When he opened the fourth seal, I heard the voice of the fourth living creature saying, "Come and see." So I looked and behold, a pale horse. Pale නෙමෙයි, a green horse. The original text එකට ගියොත් ඒක කියනවා green horse කියලා. Because the English language is written with very user friendly. So I looked and behold, the name of Saturn, and Hades followed him. Then මේ යුද්ධවල මැරෙන හැම මිනිසයාම දකුණු පැත්තේ කෙනෙක් වම් පැත්තේ ඒ ඔක්කොම යන්නේ නරකාදියට. අද මේ කරන යුද්ධවල සාමාන්‍යයෙන් ආත්මික යුද්ධයක් නම් හොඳයි කියන ස්වර්ග රාජ්‍ය යනවා නරකයි කියන නරකාදියට යනවානේ. මේ දැන් අපි හිතමු මේ කොහේ හරි ක්‍රිස්තියානි කාරයෝ ගොඩක් මැරුවයි කියලා. ඒතර කට්ටියක් යන ස්වර්ග රාජ්‍යෙට ඒ මරපු අය ඒගොල්ලෝ මැරුණාම නරකාදියට යනවා. මේක එහෙම නෙමෙයි. මේගොල්ලෝ ඔක්කොම මොකද වෙන්නේ? හේඩිස් එකේ එන්න පුළුල් වෙනවා දෙපැත්තෙන් මැවි. ඒක හරියට මම වැයටත් ඇවිල්ලා සල්ලි දෙනවා අර ගහගන්න කියලා. ඒ යාට කියලා සල්ලි දෙනවා මම එක ගහගන්න කියලා. මේ දෙන්නම ගහගන්න මම තමයි සල්ලි දෙන්නේ. හැබැයි දෙන්නටම මම සල්ලි දෙනවා. ඒ වගේ ඒ විදිහේ යුද්ධයක් අද ලෝකේ යනවා. හයි ඊළඟට එනවා පස්වෙනි සීල් එක. දැන් මම හිතනවා මේ පස්වෙනි සීල් එක ආපම God release කරන්න පටන් ගත්ත සීල්. Earthquakes. Sun became black. දැන් හිතනවා මේක සම්මාවට දෙවියන් වහන්සේට සම්බන්ධ වෙනවා මේ යුද්ධෙට. right? ඊට පස්සේ මේක හුඟක් තැන්වල තියෙනවා 6 දැන් ඉඳලා බලපුවම පේනවා 6 1 සිට 2 වෙනකන් සුදු අස්වැ 3 සිට 4 වෙනකන් රතු අස්වැ 5 ඉඳලා 6 වෙනකන් කළු අස්වැ ඊට පස්සේ 7 ඉඳලා 8 වෙනකන් කොළපාට අස්වැ 9 ඉඳලා 14 වෙනකන් මේ ඩෙත්ස් ඒවා ඔක්කොම ආව ඊට පස්සේ 12 ඉඳලා මම හිතන්නේ 6 පස්වෙනි එකේ ඉඳලා 7 වෙනි එක 6 වෙනි එකේ 7 වෙනි එක නිකන් කැප් එකක් තියෙනවා. තේරෙනවද? හොඳට බලන්න එකපාරට බ්‍රේක් එකක් තියෙනවා එතන. දැන් අන්තිම දැන් 6 වෙනි එක ඉවර වෙන්නේ 6 වෙනි එක ඉවර වෙන්නේ 6 වෙනි පරිච්ඡේදයෙන්. ඊට පස්සේ ඊළඟ ට්‍රම්ප් මේ ඒ 7 සීල් එකේ ඉන්නේ 8 වෙනි පරිච්ඡේදය. ඇයි 7 වෙනි පරිච්ඡේදේ මොකද උනේ? 7 වෙනි පරිච්ඡේදේ දෙවියන් වහන්සේ බ්‍රේක් එකක් තියෙනවා එතන. මේ බ්‍රේක් එකක් තියෙන හැම වෙලාවෙදීම අපි ඒ ස්ක්‍රිප්චර්ස් කියලා බැලුවොත් අපිට පේනවා ඒ බ්‍රේක් එක නැවතුනේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේගේ සෙනඟට මොකද වෙන්නේ කියලා. උන්වහන්සේ සෙනඟ කවුද? සැබෑ ක්‍රිස්තියානි කාර්යෝ සහ උන්වහන්සේගේ සෙනඟ. ඉස්රායල් දේශයේ උන්වහන්සේ පිළිගත් සෙනඟ සහ ජෙන්ටයිල් චර්ච් එකේ යේසුස් පිළිගත් සෙනඟ ඒගොල්ලෝ මේ ලෝකේ ඉන්නවා. දැන් ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා මේ බ්‍රේක් එක වෙලාවෙදි පෙන්නනවා. So there's a break between chapter 6, the seal number 6 and seal number 7. There's a break. So let's see what's happening during that break. Right? ඒ කියන්නේ 7 වෙනි පරිච්ඡේදය. 7 වෙනි පරිච්ඡේදෙට ගියාම අපිට පේනවා ඉන්ටර්ලූඩ් එක 7 1 සිට 8 14 දක්වා. 7 1 ඉඳලා 8 14 වෙනකම් ඒ කියන්නේ 1.5 chapters වල තියෙනවා නිශ්ශබ්ද කාලයක් as far as seals are concerned. Let's see what the scripture says in between 7:1 to 8:14. Okay? ඒකේ කියනවා 7:14 ඒ කියනවා එකපාරට කතා කරනවා 144,000 ගැන. එකපාරට කතා කරනවා 144,000 ගැන. ඒගොල්ලෝ කියනවා and I heard the number of those who were sealed. Seal කළේ කවුද? දෙවියන් වහන්සේ. ඒගොල්ලන්ව seal කළා. 144,000. කවුද 144,000? ඒගොල්ලන් ආපුවම හැම මේක මේ ජුදෙව්
ට්‍රයිබ් එක ගෝත්‍රයෙන්ම 12000 එක උරේටම 12000 ගන්න අපි දන්නේ නැහැ උමාරි වංශ කියන 140,000 12000 ගානේ එයා දෙවියන් වහන්සේ කියලා කියනවා. ඇයි යුදෙවරු ගැන කිව්වේ? ඒකට හේතුව මේකයි. ඕගොල්ලෝ යුදෙව් ඉතිහාසය ඉගෙන ගත්තොත් විශේෂයෙන්ම අවුරුදු 2000ක් almost 2000 years ඒගොල්ලෝ exile ඉන්න කාලේ ස්පේන් වල ඉන්න කාලේ ජර්මනි වල ඉන්න කාලේ ෆ්‍රාන්ස් වල ඉන්න කාලේ ඔය එක රටවල ඉන්න කාලේ ඒ රටවල වල පොඩි වැරද්දක් වුණත් අල්ලගත්ත යුදෙව්. බ්ලැක් ඩෙත් කියලා ආව එකක්. ඒක විශාල යුරෝප් වල 1/3 විතර මැරුණා. ඒක මැරුණම යුදෙව්වරු ඉච්චර මැරුණේ නෑ. ඒක මැරුණේ අර වෛරස් එකක් ඇවිල්ලා. මේ කොරෝනා එකට වැඩි භයානක වෛරස් එකක් ෂිප් එකකින් ආවේ. ඇවිල්ලා දැන් මේගොල්ලෝ බලන යුදෙව්වරු ඉච්චර මැරුණේ නෑ. ඒකින්ද ඒගොල්ලෝ කිව්වා යුදෙව්වරු තමයි මේ කලේ මේක දෙවියන් වහන්සේ අපිට තාපේ කියලා ඒගොල්ලෝ එක්ස්කියුස් එකක් ගත්තා යුදෙව්වරු නෝනන්න. ස්පැනිෂ් ඉන්ක්විසිෂන් එකේ. දැන් අපි ඕස්ට්‍රේලියාවට ආවොත් පොසත් මිනිස්සු තමයි යුදෙව්වරු. මේ ඕස්ට්‍රේලියාවේ පොසත් සබබ් වල ඉන්නේ ඔක්කොම යුදෙව්වරු මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ මේ පොසත්තුනේ මේ බැංකු කඩලා නෙමෙයි ගංජා විකුණලා නෙමෙයි. ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ විශේෂ ආශිර්වාදයක් දීලා තියෙනවා. ඒගොල්ලෝ ඉතින් ඒකට මිනිස්සු වල දෙන්නේ. අපි ඉතිහාසයේ ස්ටඩි කරලා බලන්න. පොඩි වැරද්දක් වුණත් ඒගොල්ලන්ට යුදෙව්වරුන්ට තමයි ඕගොල්ලෝ වැරද්ද කියලා ඒගොල්ලන්ට කියනවා. ඒකින්ද දැන් මේ සාගත එනකොට කවුද මේ ලෝකේ අල්ලගන්න යන්නේ? කාටද වද දෙන්නේ යන්නේ? යුදෙව්වරුන්ට. ඒකින් දෙවියන් වහන්සේ කියනවා මම 144,000ක් මේක 144,000ක් වෙන්න පුළුවන්. මම හිතනවා මේක ආපම යේසුස් වහන්සේව ගැලුම්කාරය හැටියට පිළිගත් යුදෙව්වරු සෙනග දෙවියන් වහන්සේ විශේෂයෙන්ම ආරක්ෂා කරගන්න යනවා මේ කාලය ඇතුළත. තේරුණාද? දැන් right මේ 12,000 scattered across the whole world and God is going to look after them, God is going to preserve them and from all the false accusations that may come their way. ඊට පස්සේ තව සීන් එකක් තියෙනවා. එළිදරව් පොතේ 9 පදේ තව සීන් එකක් පෙන්වනවා මේ ඉන්ටර්ලූඩ් එකේ. අපි යනු එළිදරව් පොතේ 7:13 සිට 15 දක්වා. Then one of the elders answered, saying to me, who are these arrayed in white robes, and where did they come from? Remember the question. මතක තියාගන්න ප්‍රශ්නේ. මේගොල්ලෝ කොහේ ඉඳලාද ආවේ? And I said to him, sir, you know. So he said to me, these are the ones who came out of the great tribulation. දැන් අපි උගල දන්නවනේ දැන් මේ කාලේදී යන්නේ මොකද්ද? Tribulation. පීඩා කාලය තුලින් යන්නේ. ඒගොල්ලෝ කියනවා මේ ආත්ම අපි සිංහලෙන් කියවුවොත් එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට සුළු සලු පැලෙන් සිටින මේ කවුරුද? පුතනින් ආවෝදයි උමාගෙන ඇසුවේ. Where did they come from? මාගේ ස්වාමීනි මම දන්නේ ඇයි ඔබ දන්නේ ඇයි ඔබට කියමි. ඔව් කියන්නේ මොහු මහත් පීඩා මැදින් එන්නෝ. මොහු Tamanගේ සලු බැටුනේ ලෙන් සෝදාගත් දුක් කරගත්තේ. එබැවින් ඔවුන් දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිටි. උන්වහන්සේගේ මාලිගාවේ රැ දවල් උන්වහන්සේට දෙවියන්. සිංහාසනයේ වැඩ ඉන්න තැනන් වහන්සේ Tamanගේ මණ්ඩපයේ උන්ට උඩින් විදහානසේක. Now I want you to know something. This is happening during the tribulation. Okay? Therefore, some people say the rapture takes place before the tribulation. I am not supporting any of those theories. I am not a promoter of pre-trib, post-trib, mid-trib. No. Mama kiyanne me oswa ganima me pida කාලෙට ඉස්සෙල්ලා දෙනවා. සමහර කියනවා oswa ganima pida කාලෙ මැද තියෙනවා. සමහර කියනවා pida මේ oswa ganima අන්තිමේ එනවා කියලා. ප්‍රථමෙන්ද පුළුවන්, මැදදී එන්න පුළුවන්, අන්තිමේ එන්න පුළුවන්. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන්නේ දෙවියන් වහන්සේ තුල අත්දහගෙන ඉන්න එකයි. දැන් මේක කියනවා මේ ආපුවාම පීඩා කාලෙ තුලදී දෙවියන් වහන්සේට කීකුරු විතර යේසුස් වහන්සේගේ ලෙන් සෝදාගත්තු අය ඒගොල්ලන්ව සමහර විට මේ මාතස්ලා මේගොල්ලන්ව ඔසව ගන්නවා. මේ පීඩා කාලෙදී ඒගොල්ලන්ගේ ජීවිතේ පූජා වෙනවා. ඒකින්ද ඒගොල්ලන්ට ස්වර්ග රාජ්‍ය ඔසවගත් අයට විශේෂ ස්ථානයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ ඉස්සරහා ඉන්නේ.
දැන් දැක්කද එල්දොරා පොත කොච්චර ලස්සනට ඕපන් වෙනවද කියලා. යේසුස් වහන්සේ අර යුද්ධ ගැන කතා කරන ගමන් නවත්තලා අනිත් ආයත වෙන්නේ මොනවද කියලා දෙවියන් වහන්සේ අපිට තේරුම් කරලා දෙනවා. තේන සමහර විට අපි ඔය 147 මේ ඔය සෙල්කී ඉන්න පුළුවන්. දෙවුර 144000 ඒක ජීවත් වෙද්දී ඒගොල්ලන්ව ආරක්ෂා කළා. ඒ විතරක් නෙමෙයි මේ ඉන්ටර්ලූඩ් එකේදී පේනවා ඔන්න ඉදිරියට එනවා දෙවියන් වහන්සේ තුල පීඩා කාලයේදී ශක්තිමත්ව යක්ෂයාගේ ලකුණ ගන්න නැතුව ඒ නිසා ඒගොල්ලන්ව ජීවිතේ පූජා කරපු අය තමයි ඔය කියලා කියන්නේ. right? දැන් ඊට පස්සේ යනවා අන්තිම ට්‍රම්පට් එක තමයි 8 වෙනි එකේ 1 සිට 5 දක්වා. දැන් තව දෙයක් කියන්න කැමතියි. හැමතිස්සෙම 7 වෙනි ජජ්මන්ට් එක මේ සීල්ස් ට්‍රම්පට්ස් බෝල්ස් ඔය තුනේම 7 වෙනි එකේදී හරියටම ඒ දේම තමයි සිදු වෙන්නේ. ඒ හතම එකට තියලා බලන්න ඒ හතේම තියෙන එක විදිහේ ලක්ෂණ. මොනවද? thunders, lightning and earthquakes. Thundering, lightnings and earthquakes. ඔය හතම කියලා බලන්නේ හතේම ඒ ලක්ෂණ තියෙනවා. right? දැන් ඒක ආපුම වන්ද right. දැන් අපි කියුවා ඒතරක් නෙමෙයි 17 වෙනි පදේ කියනකොට කියනවා අර 100 මේ ඩොනාල්ඩ් වහන්සේගේ ජීවිතේ ඉතල එනායකි වහන්සේ කියනවා God is wiping their tears. ඒගොල්ලෝ අඬගෙන එන්නේ ස්වර්ගරාජ්‍යයට. එනකොට ඒගොල්ලන් අතුත් ගන්න කියලා දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු කඳුළු පිස ධම්මන්නේ යයි කිව්සේක. දැන් අපි එනවා 7 trumpets වලට. right? 7 trumpets වලට. ඒ trumpets වල වැදගත්කම. දැන් ජෙරිකෝ වෝල් එක මතකද? ජෙරිකෝ තාප්පු. Oh, I had to stop here, no? Right? මේ ජෙරිකෝ පවුර මතකද? ඒ පවුර බිම දැම්මේ කොහොමද? පුරණෑව. කීසර පිම්බල් 7 තැන. පූජක කී දෙනෙක් හිටියද? 7 දෙනෙක්. පුරණෑ කීයක් තිබුණාද? 7ක්. ජෙරිකෝ වෝල් එක දැම්මේ. දැන් ඒ මේ දෙවියන් වහන්සේගේ පුරණෑව බලන්න. පුළුවන් තරම් ඉක්මනට අද පුරණෑව අදුගානේ ඉවර කරගන්න බලමු. ඊට පස්සේ කියනවා පළවෙනි පුරණෑව පිම්බල්. දැන් උඹට මේක කියවන්න පුළුවන්. මේක ලේසි. දැන් ඔයාලට තේරෙනවනේ මේ ඇටැක් එක යන හැටි. මම මේක ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. පුරණෑව පිම්බල් ගල් වර්ෂාව සහ ගින්න. දෙවෙනි හොරණෑව පිම්බම එවැනි මොකද? මුහුදෙන් 3 පංගුවක් ලේ උනේය. නැව් වලින්ද 3 පංගුවක් විනාශ විය. දැන් මේ දෙවියන් වහන්සේ ඒන්ජල් මේක යේසුස් වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. යක්ෂයා හිතුවා මේ යේසුස් වහන්සේ කුරුසියට ගැහුවයි කියලා. දැන් යේසුස් වහන්සේ කියනවා මට සුළු වැඩ මම වගේ ගෝලෙක් කියලා ඕක කරනවා කියලා. දැන් යේසුස් වහන්සේ ගෝලයා මේ ඒන්ජල් පිමිනෝ ඊළඟ එක පිම්බම මොනවද වෙන්නේ? 1/3 මුහුදෙම 3 පංගුවක්ම ලේ වලින් වැටලා 3 පංගුවක්ම නැව් විනාශ වෙනවා. ඊළඟ ට්‍රම්පට් එක පිමිනුවා. 8 10 සිට 11 දක්වා. බිල්හ ගංගා වලින් 3 එකක් විනාශ වෙනවා. ඊට පස්සේ 8 12 සිට 17 a third of the විලයි සඳයි තරු 3 එකක් අන්ධකාර වෙනවා. දැන් ඊළඟ අන්ධකාර වුණා මොකක්ද වෙන්නේ? life is in the sun. ගසිතම මැරෙනවා. ඉතින් හරියට ආවේ නැත්තම්. ඊට පස්සේ පස්වෙනි එක බලංගැටි දැන් මේ පළංගැටියෝ ඇවිල්ලා මෙච්චර කල් මිනිස්සුන්ට වද දුන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ගස් වලට වද දුන්නේ. නේද? අපොම පළංගැටියෝ ගියාම ඒගොල්ලෝ පළංගැටියෝ එනවා අපොම
පැයක් විතර යනකම් මේගොල්ලෝ යනවා. අන්ට බලාකුලක් ගන්නවා. ඒගොල්ලෝ ගියන් පස්සේ පැත්ත විනාශයි. නමුත් ඒගොල්ලෝ මිනිස්සුන්ට හානි කළේ නැහැ. මේ පළඟිය ඇවිල්ලා මිනිස්සුන්ට හානි කරනවා. ඊට පස්සේ මේ හවින් ට්‍රම්පට් එක අක්ෂ හමුදාවක් ඇවිල්ලා තුනෙන් කොටසක් මිනිස්සුන්ගෙන් මරලා දානවා. හත්වෙනි එක ආයත් බලන්න lightning, noise, thundering, earthquake and a great hail. හත්වෙනි 11 සිට 15 සිට 19 එක. මේක දාලා නෑ නේද මේ කියනවා lightning විදුලි කෙටීම් ශබ්ද thunderings කියන්නේ ගිගුරුම් අකුණු භූමිකම්පා එනවා හත් right ඒක similar to the 7 in the earlier one I trumpet එකේ ඉඳලා අනිත් එකට මැද්දෙන් interlude එකක් තියෙනවා අතරමැදි පරිච්ඡේදයක් තියෙනවා ටක් ගාලා ඒක අතරමැදි පරිච්ඡේදය කරලා මම එතනින් නවත්තන්න කාලේ ඉන්නේ ඒකවල පැය දෙකක් දුන්නා නම් ලේසියෙන් ඉමින් කරන්න පුළුවන් මම ආස නැහැ මේ පොත හදිසි කරන්න මොකද ඔයගොල්ලෝ මේ පොත කියවනකොට දැන් අනිත් විදිහට කියවන්න පුළුවන් දැන් අපි යනවා 9:21 වෙනකොට ඉවරයි 6 වෙනි එක නමුත් 7 වෙනි එක පටන් ගන්න 11:15 වෙනකම් 9:21න් 6 වෙනි එක ඉවරයි 7 වෙනි එක පටන් ගන්න 11:15 වෙනකම් 9:22 ඉඳලා 9:22 ඉඳලා 9 පරිච්ඡේදයේ කියන්නේ 10 වෙනි පරිච්ඡේදයේ 1 සිට 11:15 දක්වා මොනවද වෙන්නේ right ඒක කියනවා අපි හිතමු ඒ කියන්නේ 10 වෙනි පරිච්ඡේදයේ මොනවද වෙන්නේ මම කෙටියෙන් ගන්නම් ඔයාලට පස්සේ කියවන්න පුළුවන් දැන් මේ 10:08 සිට 9 දක්වා අපි කියමු 10:08 සිට 9 so the voice which I heard from heaven spoke to me again and said go take a little book which is open in the hand of the angel who stands on the sea and on the earth so I went to the angel and said to him give me the little book and he said to me take and eat it and it will make your stomach bitter but it will be as sweet as honey in your mouth ඒතරව 10:08 සිට සෝල්ගේ මට ඇසුණු හඬක් නැවතත් මා සමග කතා කරමින් නුඹ ගොස් නුවද පිටත් ගොඩබින් සිටින දේවදූතයාගේ අතේ දුක ඇරලා තිබෙන පොත අරගන්නේ මට කීවේ මමද දේවදූතයා වෙතට ගොස් කුඩා පොත මට දෙන්නයි කීවෙමි ඔහුද ඒක අරගෙන කන්නේ ඒක නුඹේ බඩ තික්ත කරන්නේ එහෙත් ඒක නුඹේ කටේ මී පැනිමෙන් ලෙස මීරිවන්නේ කියලා කියනවා දැන් මෙයාට කියනවා මම දැන් ඔයාට අන්තිම ඇටැක් එක පෙන්වන්න යනවා මේ අන්තිම ඇටැක් එක හරිම භයානකයි ඒ වගේම අන්තිම ඇටැක් එකේ තමයි අන්තිම ජයග්‍රහණයක් තියෙන්නේ ඒ අන්තිම ඇටැක් එකේ දකින්න දේවල් ඔයාට දේවල් තියෙනවා සුමිහිරි දේවල් තියෙනවා ස්ටමක් එකෙන් හැන්ඩල් කරන්න අමාරු දේවල් තියෙනවා තේරෙනවද ඒකේ තියෙනවා සුමිහිරි දේවල් මම ඔයාට පෙන්වන්න යනවා ලෑස්ති වෙන්න හොඳ දේවල් බලන්නත් things that are difficult to stomach you know මේ දිරවන්න අමාරු දේවල් උන්වන්ට පෙන්වන්න යනවා right ඊට පස්සේ ඊතර පෙන්වනවා සාක්ෂිකාරයෝ දෙන්නෙක් ගැන right සාක්ෂිකාරයෝ දැන් අපි ඒ මුළු මේ 10 වෙනි එකේ මේ කතා කරන්නේ ඒක ගැන ඊට පස්සේ එනවා 11 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා කියනකොට සාක්ෂිකාරයෝ දෙන්නෙක් ගැන දැන් කවුද මේ සාක්ෂිකාරයෝ දෙන්නේ මේ සාක්ෂිකාරයෝ දෙන්නගේ නම දීලා නැහැ right අපි 11:6 කියමු ඒගොල්ලෝ කියනවා ඒ සාක්ෂිකාරයෝ දෙන්න අවුරුදු 3මාරක් ඒ කියන්නේ 1260 days අවුරුදු 3මාරක් ඒගොල්ලෝ සාක්ෂි දුන්නයි කියන්නේ යේසුස් වහන්සේ මේ ලෝකේ කොපමණ කාලයක් සේවය කළාද අවුරුදු 3මාරක පමණ කාලයක් සේවය කළා
ඊට පස්සේ බයිබලයේ කියනවා මේගොල්ලන්ව මිනිස්සු යේසුස් වහන්සේව මරපු ස්ථානයේම ඒගොල්ලන්ගේ මේ දෙන්නවත් මැරුවයි කියලා. යේසුස් වහන්සේ මැරුණා ඊට පස්සේ දවස් 3කට පස්සේ නැගිට්ටේ දවස් 3කට පස්සේ. මේගොල්ලෝ කියනවා හරියට දවස් 3 පාරකට පස්සේ මේගොල්ලෝ නැගිටලා පියාණන් වහන්සේ එයාව ඔසවගත්තා කියලා. ඉතින් මේගොල්ලෝ ආවේ මම හිතන්නේ යේසුස් වහන්සේගේ නම පණිවිඩය අරගෙන ඒගොල්ලෝ ප්‍රකාශ කළා. ඒගොල්ලෝ ශාප කළා. ඒගොල්ලෝ මිනිසුන්ට වෝන් කළා. මිනිස්සු ඒගොල්ලෝක තරහ වුණා. යේසුස් වහන්සේ අපි කුරුසියන ගැහුවා. ඒ වගේ මේ මිනිස්සු දෙන්නවත් මිනිසයා ඒ කාලේදී ප්‍රතික්ෂේප කරනවා. මෙච්චර ප්‍රශ්න තිබිලත් මිනිසයා බයිබලයේ කියනවා එච්චර තිබිලත් මිනිසයා පස්ලෙවිලි නැහැ කියලා. 11:6 යන් 11:6 ඒගොල්ලන්ට තිබුණා they had the power to shut heaven so that no rain falls in the day of their prophecy, and they have power over the waters to turn them into blood and to strike the earth with plague as often as they desire. I think that's තමුන්ගේ අනාගත වාක්‍යයේ ඒ දවස්වලදී වැස්ස නොවසින ලෙස අහස close the heaven. Okay, දැන් ඒක කවුද කළේ මේ ලෝකේ ඉන්නකොට? එලියා නේද? එලියා නේද පළවෙනි අද අපේ මේ daughter in law bible study එකක් කළා අපිට. එයා එලියා ගැන කතා කළේ. එයා කිව්වා අහස වැහැව්වා. ඒ කලේ කවුද? එලියා. ඊට පස්සේ කියනවා මොවුන්ට බය තිබේ වතුර කෙරෙහි කැමති විතක වතුර ලේ කරන්නටත් සියලු පීඩා වලින් පොළවේ පහර ගසන්නටත් බලය උන්ට තිබේ. ඒක කලේ කවුද? මෝසෙස්. සමහර විට මේ සාක්ෂිකාරයෝ දෙන්න එලියා සහ මෝසෙස් වෙන්න පුළුවන්. නමුත් ඒක බයිබලයේ ස්පෙસિෆිකලි සඳහන් කරලා නැති හින්දා මම ෂුවර් කරලා කියන්නේ නැහැ. නමුත් මට හැංගෙන හැටියට මේක එලියා සහ මෝසෙස් වෙන්න පුළුවන්. මොකද මෝසෙස් තමයි ඒ විදිහට වතුර වලට කළේ. එලියා තමයි මේ වැස්සට කතා කරන්නේ. ඊට පස්සේ අපි බලමු මේ දෙන්න තමයි Mount Transfiguration එකට ආවේ. අන්වෙසක් වීමේ කන්දේසිත් ආවේ මේ දෙන්න. ඇවිල්ලා මොනවද කතා කළේ? යේසුස් වහන්සේ මරණයට යන්න ඉස්සෙල්ලා උන්වහන්සේගේ මරණය ගැන කතා කළා. අද මේගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ මොනවද? යේසුස් වහන්සේගේ නැවතීම ගැන. ඒගොල්ලෝ සමහරවිට යේසුස් වහන්සේගේ නැවතීම ගැන කතා කරන්නේ. තේරුණාද? ඒගොල්ලෝ අවවාදී දුන්නේ යේසුස් වහන්සේගේ නැවතීම ගැන. ඒ වගේම මේ දෙන්නම තමයි මේ Mount of Transfiguration යේසුස් වහන්සේ ගාවට ආවේ. ලූක් 9:31 ලූක් 9:31 කියනවා උන් තේජසින් යුක්තව පෙනී උන්වහන්සේ යෙරුසලමේදී සිදු කරන තිබුණු උන්වහන්සේ ඉක්ුත් වීම ගැන කතා කරමින් සිටියෝනේ. දැන් මේගොල්ලෝ සමහරවිට ඇවිල්ලා යේසුස් වහන්සේගේ නැවතීම ගැන කතා කරන්නේ. නමුත් මිනිස්සු කැමති නැහැ ඒ කතාවට. යේසුස් වහන්සේ මේ ලෝකේ ඉන්නකොට උන්වහන්සේ අපි කුරුසියන ගැහුවා. ඒ වාගේ මේගොල්ලන්වත් එදා ඒගොල්ලෝ මැරුවා. දෙවියන් වහන්සේ ඒගොල්ලන්වත් උසෝ ගත්තා. right. දැන් මම මෙතනින් නවත්තන්න. මොකද කාලය හුඟක් ගිහිලා තිබුණා. මම ඔයාලට කිව්වා ඕගොල්ලන්ට කිව්වා මම පෙන්නන්නම් කියලා සාතන්ගේ counterfeit ත්‍රිත්වය ගැන. මම බලන්න මට ඒක හොයාගන්න පුළුවන්. right, just give me 1 minute. ඒ අතරතුරේදී මම මේක හොයාගන්නකම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි එන සුමානින් ඉඳලා ඒක කන්ටිනියු කරමු. දැන් මම 12 දී නැවතුණා. ප්‍රශ්න තියෙනවද?